ගන්නකො එදාර මම ඔයාලට කිව්වා මේ නාලන්ද විද්‍යාලේ පේපර් එක මේකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා හැබැයි මට මේ ලකුණු ටික හදාගන්න බැරි වුණා මේකේ. හරිද? අපි පේපර් එක බලලා ඉවරනම අද මේ ලකුණු දාන්න බැරි මොකද මේ මම මේක දැන් ටට්ටක් ගාලා බැලුවා ලකුණු දාන විදිහක් ටිකක් හිතා ගන්න අමාරුයි මට මේ එක ප්‍රශ්නෙන් ප්‍රශ්න කියවලා බලන්න ඕනේ මේ ලකුණු ටික හදාගන්න. ඒක නිසා අපි ලකුණු දාන එක ඊළඟ දවසේ කරමු. අද පේපර් එක බලලා ඊළඟ පාඩමට යමු. නැත්නම් අපරාධේ කාලේ නාස්ති වෙනවා මේ අර ඊළඟ පාඩම කරන්න දී. මං පස්සේ ලකුණු හදලා කියන්නම් ඔයාලට කොහොමද ලකුණු එන්නේ කියලා. අදට මේ පේපර් එක බලාගෙන යමු. හරි. බලන්නකො මේකේ පළවෙනි ප්‍රශ්නේ තියෙනවා තල දර්පණයකින් සෑදෙන ප්‍රතිබිම්බයක ලක්ෂණයක් වන්නේ. ඒතකොට ලක්ෂණයක් වන්නේ කියලා තමයි තියෙන්නේ. ඒතකොට ලක්ෂණයක් නොවන දේවල් අයින් කරන්න ඕනේ. පළවෙනි එක කියනවා තාත්වික වීම. නේ? තල දර්පණයක ප්‍රතිබිම්බයක් තාත්වික වෙන්නේ නැහැ කවදාවත්. නේ? හැම වෙලාවෙම අතාත්විකයි. ඒ කියන්නේ දර්පණයෙන් පිටිපස්සේ තමයි ප්‍රතිබිම්බය හැදෙන්නේ. ඒ ප්‍රතිබිම්බය තිරයක් මතට ගන්න බෑ කවදාවත්. ඒක නිසා ඒක අතාත්වික ප්‍රතිබිම්බයක් තමයි නිර්මාණය වෙන්නේ. ඊළඟට තියෙනවා උඩුකුරු වීම. දෙවෙනි උත්තරේ. මේ උඩුකුරු වීම කියන එක නම් නිවැරදි පිළිතුරක්. මොකද උඩුකුරු ප්‍රතිබිම්බයක් තමයි හැම වෙලාවෙම තල දර්පණයක හැදෙන්නේ. ඒක තමයි අපි ඒක අර රූපලාවන්‍ය කටයුතු වලදී එහෙම පාවිච්චි කරන්නේ. රූපලාවන්‍ය කටයුතු වලදී යටිකුරු ප්‍රතිබිම්බයක් තිබුණොත් අපිට වැඩේ කරන්න බෑනේ. නේද? ඇහි බැමි හදනකොට උඩට හදන්න ඕනේ. එතකොට ඒක යටට හැදුවොත් එහෙම ඒක වර්ධිනවා වැඩි. ඒක නිසා ඒක තමයි හරි උත්තරේ. දෙවෙනි උත්තරේ. එතකොට තල දර්පණයකින් සෑදෙන ප්‍රතිබිම්බයක ලක්ෂණයක් වන්නේ උඩුකුරු වීම. ඊට පස්සේ ජලය තුලදී පැන්සලක් කැඩී ඇතිසේ පෙනෙන්නේ මේක ආලෝක වර්තනය නිසා නේ. තුන්වෙනි උත්තරේ ආලෝක වර්තනය. ඊට පස්සේ බංකරයක හෝ සබ්මරීන් එක සිට පිටත වැලීමට භාවිතා කරන උපකරණය මේක පරීක්ෂකය. පළවෙනි උත්තරේ. ඊට පස්සේ දෝංකාරයක් ශ්‍රවණයට මේ කතා කරගෙන යනකොට මේ කැඩි කැඩි ඇහෙනවා එහෙමනම් කියන්න. හරි? කියන්නේ ඒක මට හිතෙන්නේ අද සිග්නල් ප්‍රශ්නයක් තියෙනවා ටිකක් රෑ වෙද්දි හරියයි. තව පැය කාලක් විතර යද්දි හරියයි. එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්න මට. ඊට පස්සේ හරි බංකරයක් හෝ සබ්මරීනයක් සිට පිටත බැලීමට භාවිතා කරන්න පුළුවන් අපිට පරීක්ෂකය කියන උපකරණය. එතකොට මෙතන තියෙන අනික් උපකරණ බැලුවොත් දෙනතිය කියලා කියන්නේ අර බයිනකියුලර් කියලා කියන්නේ S2 බලන ඒ උපකරණේ කාච සම්බන්ධ කරලා හදලා තියෙන එකක්. එතකොට ඒක බහුරූපේක්ෂය. බහුරූපේක්ෂය කියන්නේ ත්‍රිකෝණාකාරව හදපු අර මම ඉදා වලට පෙන්වන්නේ ඒ උපකරණය. ඊට පස්සේ කැමරාව කියන්නේ සාමාන්‍යයෙන් අපි භාවිත කරන කැමරාව. ඒතර පරීක්ෂකය තමයි උත්තරේ. ඊට පස්සේ දෝංකාරයක් ශ්‍රවණයට බාධකය දෝංකාරයක් ශ්‍රවණයට බාධකය හා ශ්‍රවකයා අතර තිබිය යුතු අවම දුර. මේක අවම දුර මම කිව්වා වලට 16.5ක් කියලා නේ. අවම දුර 16.5ක්. ඒ කියන්නේ ශබ්දය ගිහිල්ලා එන්න මීටර් 33ක් තියෙන්න ඕනේ. මීටර් 33ක් අඩුම තරමේ තියෙන්න ඕනේ. ඒතකොට යන්න 16.5යි එන්න 16.5යි තමයි තියෙන්න ඕනේ. එතකොට 16.5 මේකෙන් නැති නිසා අපිට ගන්න වෙන්නේ 17 කියන උත්තරය. අවම වශයෙන් මීටර් 17ක්වත් දුර තියෙන්න ඕනේ. හරි. ඊට පස්සේ තල දර්පණයක් ඉදිරියේ P අක්ෂරය පහත ආකාරයට තැබූ විට ලැබෙන ප්‍රතිබිම්බය. ඒතර P කියලා අක්ෂරයක් මෙතන තියෙනවා. ඒතර මේකේ අපි දර්පණය මේ පැත්තේ තියෙන්නේ. P අකුර මෙහෙම තියෙනකොට මේකට දර්පණයක් තියලා බැලුවොත් අපිට මේ P අකුර මෙන්න මේ විදිහට තමයි පේන්නේ. මේ විදිහට තමයි පේන්නේ. ඒ කියන්නේ මේකේ වම දකුණ මාරු වෙලා විතරයි පේන්නේ. මේ පැත්තට තියෙන එක මේ පැත්තට අනිත් පැත්ත හැරලා තමයි පේන්නේ. මේ පැත්තට ඒකේ මේක තියෙනවා. ඒතකොට උත්තරේ වෙන්නේ දෙවෙනි උත්තරේ. දෙක තමයි උත්තරේ වෙන්නේ. ඊට පස්සේ ජලාශයක පතුල එසවි පෙනීමට හේතුව මේකේ ආලෝක වර්තනය කියන එක තමයි ගන්න වෙන්නේ පළවෙනි උත්තරේ. 6 වෙනි ප්‍රශ්නෙට පළවෙනි උත්තරේ. ඊට පස්සේ ජල වීදුරුවකට හැන්දක් දැමූ විට ඇද වී පෙනීම ඊට පස්සේ මේකේ ප්‍රශ්නයක් නැහැ නේ. ඒක ප්‍රශ්නයක් නැති හින්දා ඒකට ඕල් කියලා තමයි දාගන්න වෙන්නේ හැම උත්තරයක්ම හරි කියලා. එතන මේකේ අපිට සමහර විට මෙහෙම ප්‍රශ්නයක් ගන්න පුළුවන්. ප්‍රශ්නයක් ගන්න පුළුවන් මේකට මේකට ප්‍රශ්නයක් කියන්නේ මේ හරි ඕනේ ඒක ඕල් කියලා දාගන්න.
ඊට පස්සේ පහත දී ඇති කිරණ සටහනේ වර්තන කෝණය කුමක්ද? මේකේ වර්තන කිරණයයි අභිලම්බය අතර පාදන කෝණය තමයි වර්තන කෝණය නෙවෙයි මේකට එන්න ඕනේ පරාවර්තන කෝණය කියලා. මේ ප්‍රශ්නෙත් වැරදි. නේ? මේක පරාවර්තන කෝණය කියලා තමයි එන්න ඕනේ. එතන මේක අභිලම්බය මේකෙන් දක්වලා තියෙනවා R අකුරෙන්. ඊට පස්සේ මේක A කියලා දක්වලා තියෙනවා පතන කිරණය. ඊට පස්සේ පරාවර්තන කිරණය C කියලා දක්වලා තියෙනවා. එතකොට මෙතන B අකුරෙන් දක්වලා තියෙනවා පතන ලක්ෂ්‍ය. එතකොට මේකේ පරාවර්තන කෝණය මොකද්ද කියලා ඇහුවොත් ඔන්න අපිට කියන්න පුළුවන් උත්තරය. මේකේ වර්තන කෝණය කියලා ඇහුවට උත්තරයක් කියන්න බෑනේ. මේක වර්තනයක් නෙවෙයිනේ පරාවර්තනයනේ. එතකොට මෙන්න මේ කෝණය තමයි පරාවර්තන කෝණය. RBC කියන එක. RBC කෝණය තමයි පරාවර්තන කෝණය. එතකොට මේ ප්‍රශ්නෙටත් ඕල් කියලා දාගත්තට ප්‍රශ්නයක් නැහැ. මොකද ඒකෙත් අපි ප්‍රශ්නේ වැරදි නිසා. හරි. ඊළඟට පොතක අකුරු කියවීම සඳහා ප්‍රයෝජනවත් වන්නේ විසාරී පරාවර්තන. ඒ කියන්නේ ඕනම පැත්තක මට මේකේ අකුරු ටික මෙහෙම බලාගෙන කියන්නත් පුළුවන්. මෙහෙම බලාගෙන කියන්නත් පුළුවන්. ඊට පස්සේ කෙලින් බලාගෙන මේ පැත්තෙන් බලාගෙන අකුරු ඕන පැත්තකින් කියන්න පුළුවන්. මොකද මේකට ආලෝකයේ වැටුනහම එක එක දිශාවලට පරාවර්තනය වෙනවා. හැම දිශාවකටම පරාවර්තනය වෙනවා. එතකොට මට ඕනම පැත්තක ඉඳලා බලුවහම මේකෙන් පරාවර්තනය වෙලා එන ආලෝකය බලන්න පුළුවන්. මේ කොයි පැත්තකට හොම කරලා හරවල බැලුවත් පේනවා. හරි. එතන මේ පෑන උනත් එහෙමයි. මේ පෑන විසාරී පරාවර්තනයේ උදාහරණයක්. එතන මේ පෑනේ වැදිලා ආලෝකය අපේ ඇහැට එක එක පැති වලින් එනවා. කොහෙන් බැලුවත් මට මේ පෑන පේනවා. ඒක විසාරී පරාවර්තනයේ ප්‍රයෝජනයක් කියලා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ වෛද්‍ය විද්‍යාවේදී අතිධ්වනි තරංග භාවිතාව වන අවස්ථාවක් තමයි මෙන්න මේ අතිධ්වනි තරංග පරිලෝකනය කියලා කියන්නේ. අර අපි කතා කරේ අර ඔයාලට ඔය මේ සමහරවල්ලාට බඩේ අමාරුවක් එහෙම හැදිලා ගියපුවාම ලියනවා රිපෝට් එකක් ගේන්න බලන්න කියලා USS කියන. මේ අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් කියන්නේ. අල්ට්‍රා සවුන්ඩ් කියලා කියන්නේ අතිධ්වනි කියන්නේ. අල්ට්‍රා කියන්නේ අති කියන එකනේ. සවුන්ඩ් කියන්නේ ධ්වනිය. ඊට පස්සේ ස්කෑන් එක කියලා කියන්නේ සිංහලෙන් කිව්වොත් පරිලෝකනය කියන්නේ. ස්කෑන් එක කියලා කියන්නේ පරිලෝකනය. එතකොට අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් එක තමයි ඔය අතිධ්වනි පරිලෝකනය කියලා කියන්නේ. වෛද්‍ය විද්‍යාවේදී භාවිතා කරන්නේ. ඊළඟට බහුරූපේක්ෂයක තල දර්පණ අතර කෝණය බහුරූපේක්ෂයක අපි සමාන මෙන්න මෙහෙම මේවා තුනක් තමයි ගන්නෙ. සමාන පළලින් යුක්ත මේ වීදුරු පටි තුනක් ගන්නෙ. ඒ කියන්නේ වීදුරු පටි තුනක් හරි එහෙම නැත්නම් දර්පණ තුනක් හරි තමයි ගන්න. ඒතර මේ දර්පණ තුන මෙහෙම සම්බන්ධ කරන් පස්සේ මේක කෝණයක් අංශක 60ට එන්නේ. එක කෝණයක් අංශක 60ට. මොකද මේ සමකෝණී ත්‍රිකෝණයන්නේ සමපාද ත්‍රිකෝණයන්නේ. හරි. අනික එක තමයි මම මේ කියන්න මතක් වුණේ නැහැ මට කියන්න මේ මං දෙන පේපර් කරලා එවන්න මට මේ සැරේත් එක්කෙනා ඉවලා තිබුණේ. හරිද? එක්කෙනා ඉවලා තිබුණේ කවුරුත් එවලා තිබුණේ නැහැ මේවා කරලා එවන්න. මොකද මං ඒවා බලන්න ඕනේ. මොකද මන් නැත්තම් මෙතන ඇවිල්ලා නිකන් කියනවත් දන්නෙත් නැහැ නේද? නිකන් සාකච්ඡා කරලා වැඩක් නැහැ නේ. මේවා කරලා තියෙන්නේ බෑ. ඒක නිසා අනිවාර්යෙන් කරලා එවන්න. අනික එක තමයි ඒවා කරලා එවුවන් පස්සේ මම දන්නවා ඔයාලට ඒක තේරුණාද නැද්ද කියන එක මොන තත්ත්වෙන්ද ඉන්නේ කියලා. හරි. අන්තිමට මම ලකුණු අහපුවාම ලකුණු කියන එක ඒක තමයි වෙන්න ඕන. ලකුණු ඔයාලා අවංකව කියනවානේ. එහෙම නෙවෙයි මම බලන්න ඕනේ ඔයාලගේ පේපර් එක කොහොමද ඔයාලා ලියලා තියෙන්නේ. හරි. ඒක නිසා මේ අනිවාර්යෙන් පේපර් එකක් කරන්න කිව්වම කරලා මට එවන්න. හරි. කරලා එවන්න. ඊට පස්සේ අහනවා ධ්වනි සම්බන්ධයෙන් වැරදි වගන්තිය වань. ධ්වනිය ශක්තිය ආකාරයක්. ශක්තිය ආකාරය ධ්වනිය කියන්නේ අවකාශ ඉඩක් ගන්න නැති ඊට පස්සේ තව ගත්තොත් අවකාශ ඉඩක් ගන්න ස්කන්ධයක් නැහැ. කියන්නේ අනිවාර්යෙන් ඒක ශක්තිය ආකාරය නේ. එතකොට දෝංකාරය ඇති කරයි කිව්වොත් එහෙම අනිවාර්යෙන් දෝංකාරය ඇති කරනවා. අර මීටර් 17කට ඈතින් තිබුණොත් එහෙම බාධකය මීටර් 16.5කට ඈතින් තිබුණොත් දෝංකාරය ඇති වෙනවා. ඊට පස්සේ පරාවර්තනය වේ කිව්වොත් ඒකත් හරි. පරාවර්තනය වෙලා තමයි දෝංකාරය ප්‍රතිනාදය කියන ඒවා හැදෙන්නේ. ඊට පස්සේ වර්තනය වේ කිව්වොත් අන්න ඒක වැරදි. ධ්වනිය කියන එක වර්තනයක් සිද්ධ වෙන්නේ. ඕක මේ ධ්වනිය කියන එක ගමන් කරන්නේ කොහොමද කියන එක ඔයාලා තේරුම් ගත්තොත් ඕක හොඳට තේරෙනවා. වර්තනය වෙන්නේ නැහැ කියන්නේ ඇයි ඒ කියන්නේ. දැන් ආලෝකය ගමන් කරන්නේ සරල රේඛීය මාර්ගයෙන්. ආලෝකය ගමන් කරන්නේ සරල රේඛීය මාර්ගයෙන්. එතකොට ඔහොම සරල රේඛීය මාර්ගයෙන් ගිහිල්ලා මෙහෙම මොකක් හරි මාධ්‍යයන් දෙකක් වෙන් කරන මෙහෙම රේඛා පෘෂ්ඨයක් තිබුණොත් මේකෙන් වර්තනය වෙලා ගමන් කරනවා. ඒ වුණාට මේ ධ්වනිය ගමන් කරන්නේ ඔහොම නෙවෙයි.
මේක හිතන්නකො ධ්වනි ප්‍රභවයක් කියලා. මේ ධ්වනි ප්‍රභවය. ධ්වනි ප්‍රභවයක් කියන්නේ ධ්වනිය නිපදවන එකක්. ඒ කියන්නේ මම ඇඟිල්ලෙන් මෙහෙම ගැහුවොත් මගේ ඇඟිලි දෙක ධ්වනි ප්‍රභවයක් වෙනවා නිකන්. මෙහෙම. හරි. එතකොට මේකෙන් ධ්වනිය පිට වෙන්නේ කොහොමද කියලා නිකන් හිතලා බැලුවොත් එහෙම මේකෙන් ධ්වනිය පිට වෙන්නේ මෙහෙම ඊතල වගේ නෙවෙයි. මේ ආලෝක කිරණ වගේ නෙවෙයි ධ්වනිය ගමන් කරන්නේ. මම අර සමහරලාට ලේසියට ධ්වනිය මෙහෙම ගමන් කරනවා කියලා කියන්නේ නැති. ඒනට ධ්වනිය ගමන් කරන්නේ ඔහොම නෙවෙයි. ධ්වනිය ගමන් කරන්නේ මෙන්න මෙහෙම රවුන්ඩ් රවුන්ඩ් තමයි ගමන් කරන්නේ. හරියට නිකන් අර වතුර එක්කට වතුර දැන් පොකුණකට වාලා නිකන් අර නිශ්චලව තියෙන වතුර තියෙන පොකුණකට ගල් කැටයක් දාලා බලන්න. ගල් කැටයක් දාපුවාම වටේට රවුන්ඩ් රවුන්ඩ් යනවා තරංග. අන්න ඒ වගේ තමයි මම ධ්වනිය මෙතනින් ඉඳන් නිකුත් කරනකොට මෙහෙම ඒ ධ්වනිය වටේට ගමන් කරන්නේ මෙහෙම රවුන්ඩ් රවුන්ඩ් තමයි ගමන් කරන්නේ. ඈතට ගමන් කරනවා. ඒතර මේක වර්තනයක් වෙන්න විදියක් නැහැ නේ කොහොමද? නේ වර්තනය වෙනවා කියන එක මේකේ වෙන්න බැරි වෙයි. ඒතර ඕක 11 අවසරේදී අපි හොඳට ඉගෙන ගන්න ධ්වනිය කියන්නේ මොන වගේ තරංග විශේෂයක්ද? ධ්වනිය කියන එක හැසිරෙන්නේ කොහොමද කියන එක 11 අවසරේදී අපි හොඳට ඉගෙන ගන්න. හරි. එතකොට ඊළඟට අහනවා. එතකොට ඒකේ උත්තරේ 4. 13 වෙනි ප්‍රශ්නේ ආලෝක කිරණයක් දර්පණයක පතනය වී පහත ලෙස පරාවර්තනය වේ. මේකේ x හි අගය මොකක්ද කියලා අහනවා. ඒතර පරාවර්තනය වෙනකොට මෙන්න මේ නියම වලට අනුව තමයි පරාවර්තනය වෙන්නේ. ආලෝක කිරණයක් මෙහෙම දර්පණයක වැදිලා පරාවර්තනය වෙනකොට මෙන්න මේ පතන කෝණය මේ පතන කෝණය මේ පරාවර්තන කෝණයට සමානයි. මේකට මේක සමානයි. එතකොට මේක දීලා තියෙන්නේ මෙන්න මේ කෝණය 50යි කියලා දීලා තියෙනවා. මේ කෝණය අංශක 50යි කියලා දීලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ කෝණය තමයි අහන්නේ නේ x. එතන මේ සම්පූර්ණම කෝණය අංශක 90යි. මේ සම්පූර්ණ කෝණය අංශක 90යි. එහෙනම් මේ කෝණේ පතන කෝණයට පරාවර්තන කෝණය සමාන නිසා මේකත් 50යි. මේක 50යි නම් මේ x වෙන්නේ අනිවාර්යෙන් 40යි. මොකද මේ දෙකේ එකතුව තමයි 90 වෙන්න ඕනේ. හරි. මේ දර්පණයයි අභිලම්බයයි අතර මෙන්න මේ තියෙන කෝණය අංශක 90යි. අභිලම්බයයි දර්පණය අතර තියෙන කෝණය අංශක 90යි. එතකොට පතන කෝණය 50යි කියන්නේ පරාවර්තන කෝණයත් 50යි. එහෙනම් මේ සම්පූර්ණ කෝණය 90යි. මේ කෝණය 50යි නම් මේ කෝණය 40ක් වෙන්න ඕන නිකන්. නේ? ඒක උගන්න දෙයක් නෙවෙයි. ඔහොම දේවල් අපි ඉගෙනුවේ නෑනේ. අපි ඉගෙන ගත්තේ නෑනේ. ඒ වුණාට මේක නිකන් මේ හදලා ගන්න තියෙන දෙයක්. හොඳයි මේ වගේ ප්‍රශ්න. සාමාන්‍යයෙන් ඔය සාමාන්‍ය පෙළට එහෙම ප්‍රශ්නයක් එනකොට මේ ප්‍රශ්නෙකට මෙහෙම තමයි එන්නේ. ඒ කියන්නේ මේ ටිකක් අර අපි ඉගෙන ගත්තු දෙයින් නිර්මාණය කරපු ප්‍රශ්න තමයි ගොඩක් වෙලාවට දෙන්නේ. ඒතකොට මේක ගැන අපි ඉගෙනගෙනත් තියෙන්න ඕනේ. ඒ ඉගෙනගත්තු දේවල් යොදවන්නේ කොහොමද කියන එකත් ඔයාලට අවබෝධයක් තියෙන්න ඕනේ. හරි. ඊට පස්සේ සුදු ආලෝකයේ ප්‍රිස්මයක් තුලින් ගමන් කිරීමේදී මේක 40යි අංශකයෙන්. ඒතකොට දෙවෙනි උත්තරේ තමයි. ඊට පස්සේ සුදු ආලෝකයේ ප්‍රිස්මයක් තුලින් ගමන් කිරීමේදී වර්ණ වලට වෙන්වීම අපකිරණය ලෙස හඳුන්වනවා. ඒතකොට තුන්වෙනි උත්තරේ. තුන තමයි උත්තරේ. ඊට පස්සේ ධ්වනිය පිළිබඳ අසත්‍ය ප්‍රකාශය තෝරන්න. බලන්න පළවෙනි එක දෝංකාරයේ ධ්වනි පරාවර්තනයේ ප්‍රතිඵලයකි. දෝංකාරයේ ධ්වනි පරාවර්තනයේ අනිවාර්යෙන් ප්‍රතිඵලයක් තමයි. ඊට පස්සේ පළමු හඬ මැකී යාමට පෙර ධ්වනි පරාවර්තනයෙන් හටගන්නා දෝංකාරය ඇසීම ප්‍රතිනාදය. ඒක අපි කියවනේ දැන් පළවෙනියට හඬ ඇසුනම් පස්සේ මම කතා කරන හඬ මටම ඇහෙනවා. මයි කනට ඇහෙනවානේ. එතකොට ඒ හඬ ඇහෙනවා. එතකොට ඒ හඬ නැති වෙන්න ඉස්සෙල්ලා ඒ හඬ මැකිලා යන්න ඉස්සෙල්ලා පරාවර්තනය වෙලා එන එක මගේ කනට ආවොත් එහෙම අන්න එතකොට ලොකු ගැටලුවක් වෙනවා. අපිට මේ හඬවල් දෙක වෙන් කරලා හඳුනා ගන්න බැරි වෙනවා. නේ? එතකොට අන්න ඒ වගේ වෙලාවට අපිට හඬ පැහැදිලි නැහැ. අර පැහැදිලි වෙන්න ඕනේ අර දේශන ශාලා ඊට පස්සේ චිත්‍රපට ශාලාවල වගේ හඬ හොඳට පැහැදිලි වෙන්න. ඒ වගේ තැන්වලදී අර වගේ ප්‍රශ්නයක් වුණොත් ලොකු ගැටලුවක් වෙනවා. ඒක නිසා මේ ප්‍රතිනාදය කියන එක වළක්වා ගන්න ඕනේ. ඊට පස්සේ ප්‍රතිනාදයේ ශ්‍රවණයට බාධාවක් නොවේ කිව්වොත් අන්න ඒක වැරදි. අනිවාර්යෙන් ශ්‍රවණයට බාධාවක් ඒක වළක්වා ගැනීම ඉතාම වැදගත් වෙනවා ඔය ශ්‍රවණාගාරවල. ඊට පස්සේ 15ට තුන්වෙනි උත්තරේ තමයි එන්නේ. අන්තිම ප්‍රශ්නෙට තුන්වෙනි උත්තරය. ඊට පස්සේ දෙවෙනි කොටසේ රචනා ප්‍රශ්නවල පළවෙනි එකේ කියන බලන්න නවයේ ශ්‍රේණියේ සිසුන් කණ්ඩායමක් ආලෝක පරාවර්තනය පිළිබඳ සිදු කරන ලද ක්‍රියාකාරකමක් පහත රූපයේ දක්වා ඇත. ඇති ආකාරයේ නිරීක්ෂණයක් ලබා ගන්න ලද.
මේකේ A සිට F දක්වා කොටස් නම් කරන්න. A සිට F දක්වා කොටස් නම් කරන්න කියනවා. මේකෙත් පොඩි වැරද්දක් කරලා තියෙනවා මේකේ. මට මේක මේ ඔයාලට කියන්න බැරි වුණා මේ මේකේ තියෙන වැරදි ටික. මේ පේපර් එකේ තියෙන වැරදි ටික. බලන්නකො. එතන මේකේ F අකුර කියලා ලකුණු කරලා තියෙනවා. මේක C අකුර කියලා ලකුණු කරලා තියෙනවා. මේක C කියලා ලකුණු කරලා තියෙනවා. මේක D කියලා ලකුණු කරලා තියෙනවා. ඊට පස්සේ මේක B කියලා ලකුණු කරලා තියෙනවා. මේක B වෙන්න ඕන. හරි. ඊට පස්සේ මේක E. ඊට පස්සේ මේක A. එතකොට මේක මේ ටික මොනවද කියලා තමයි දැන් අහන්නේ. මේකේ මේ F කියලා කියන්නේ මේ තියෙන පතන කෝණය. sorry පතන ලක්ෂ්‍ය. මේක පතන ලක්ෂ්‍ය නේ. එතකොට මේක පතන කිරණය. මේක පතන කෝණය. පතන ලක්ෂ්‍ය, පතන කිරණය, පතන කෝණය. සර් මම ඒ BD එක මාරු කරලා ලිව්වට කමන්නේ නැහැ නේද? කමන්නේ. මේවා තියනවා නම් ඇති. මේ විදිහට ඔයාලා ලියලා තියනවා නම් ප්‍රශ්නයක් නැහැ. හරි දාගන්න. මේ විදිහට ලියලා තියනවා නම් ඒ කියන්නේ මේ මට අවශ්‍ය වෙන්නේ ඔයාලා මේ BD එහෙම මාරු කරගත්තට එහෙම ගැටලුවක් නැහැ. මෙන්න මේ දේවල් ටික දන්නවා නම් ඔයාලා ලකුණු ටික ගන්න. හරි. ඒතර මේ තියෙන්නේ අභිලම්බය. ඊට පස්සේ මේ තියෙන්නේ පරාවර්තන කෝණය. කිරණ sorry කිරණ. එතන මේ තියෙන්නේ පරාවර්තන කෝණය. ඉතින් පරාවර්තන කෝණය. පරාවර්තන කෝණය, පතන ලක්ෂ්‍ය, පතන කෝණය, පතන කිරණය, පරාවර්තන කිරණය, අභිලම්බය. ඔන්න ඔය ටික තමයි ලකුණු වෙන්න ඕන. ඊට පස්සේ අහනවා පරාවර්තන නියම දෙක ලියන්න. පරාවර්තන නියම දෙක කිව්වම පළවෙනි නියමය තමයි මෙන්න මේ පතන කිරණයයි පරාවර්තන කිරණයයි මෙන්න මේ පතන ලක්ෂයේදී දර්පණයට ඇඳපු අභිලම්බයයි එකම තලයක පිහිටනවා කියන එක තමයි පළවෙනි නියමය නේ. පතන කිරණයයි පරාවර්තන කිරණයයි අභිලම්බය. ඔන්න ඔය ලක්ෂණ තුන පතන කිරණය පරාවර්තන කිරණය අභිලම්බය කියන ඒ ලක්ෂණ තුන ඒ තුනම එකම තලයක පිහිටනවා කියන එක. එතකොට අභිලම්බය කියනකොට ඒක නිකම්ම අභිලම්බය කියලා බෑ. අර පතන ලක්ෂයේදී දර්පණයට ඇඳපු අභිලම්බය කියලා කියන්නේ. ඒ තුනම එකම තලයක පිහිටනවා. ඊට පස්සේ ඊළඟ එක තමයි මෙන්න මේ පතන කෝණය සහ මෙන්න මේ පරාවර්තන කෝණය. ওই දෙක සමානයි කියන්නේ. පතන කෝණය සමානයි පරාවර්තන කෝණය. පතන කෝණයට පරාවර්තන කෝණය සමාන වෙයි. ඔන්න ඔය දෙක තමයි පරාවර්තන නියම කියලා අපිට ගන්න වෙන්නේ. ඊළඟට අහනවා ආලෝක පරාවර්තනයේ විය හැකි ආකාර දෙක ලියන්න. එක තමයි සවිදි පරාවර්තනය සහ විසාරී පරාවර්තනය කියලා කියන්නේ. ඊට පස්සේ එම පරාවර්තන ආකාර දෙකෙහි වෙනස්කම් ලියන්න. ඒතර අපිට කියන්න පුළුවන් සවිදි පරාවර්තනයේ ආලෝකයේ විවිධ දිශාවන් වලට පරාවර්තනය කරයි. ඒතර මේ ඒක මෙහෙම නිකාර හරියටම කියන්න පුළුවන් මෙහෙම සමාන්තර ආලෝක කිරණ. සමාන්තර ආලෝක කිරණ පතිත වුණාන් පස්සේ සවිදි පරාවර්තනයේ නම් සමාන්තරවම පරාවර්තනය කරනවා. එතකොට විසාරී පරාවර්තනය නම් විවිධ දිශාවන් වලට පරාවර්තනය කරනවා. ඕක තමයි තියෙන ප්‍රධානම වෙනස. එතකොට සවිදි පරාවර්තනයේදී මෙන්න මේ විදිහට සමාන්තර ආලෝක කිරණ සමාන්තරවම පරාවර්තනය කරනවා. විසාරී පරාවර්තනයේදී සමාන්තර ආලෝක කිරණ විවිධ දිශාවන් වලට පරාවර්තනය කරනවා. මේ තියෙන්නේ දර්පණයක් ලස්සන දර්පණයක් මේකේ පෘෂ්ඨය හරි සමතලයි එතකොට පෘෂ්ඨයේ දිලිසෙන ස්වභාවයක් තියෙනවා එහෙම වුණාම ආලෝක කිරණ මෙහෙම පතිත වුණොත් සමාන්තර ආලෝක කිරණ හොම් පතිත වුණොත් ඒ ආලෝක කිරණ ලස්සනට මෙහෙම සමාන්තරවම පරාවර්තනය වෙනවා අර පරාවර්තන නියම වලට අනුකූල මේ හැම එකටම අභිලම්බයක් ඇන්දොත් මේ හැම එකම පතන කෝණය වර්තන කෝණය සමානයි
මෙහෙම අභිලම්භයක් වෙනකොට පතන කෝණය වර්තන කෝණයට සමානයි. ඒතර මේ විදිහට පරාවර්තනය වෙනවා. ඊට පස්සේ විසාරී පරාවර්තනය ගත්තොත් පෘෂ්ඨයේ රළුයි දිලිසෙන ස්වභාවයක් නැහැ. මේකේ ආලෝක කිරණ පතනය වුණාම විවිධ දිශාවන් වලට පරාවර්තනය වෙනවා. ආලෝක කිරණ සමාන්තර ආලෝක කිරණ විවිධ දිශාවන් වලටම පරාවර්තනය කරනවා. එතකොට මේක වැදගත් වෙනවා අපිට ඔය මූණ බැලීමේදී දර්පණ භාවිත කරන හැම වෙලාවකම මේක වැදගත් වෙනවා. මේක වැදගත් වෙන්නේ යම්කිසි දෙයක් දිහා බලනකොට යම්කිසි දෙයක් හඳුනා ගන්නකොට ඒක ඕනම දිශාවකින් ඉඳන් බලන්න පුළුවන් මෙන්න මේ විසාරී පරාවර්තනය නිසා. හරි. එතකොට මේක දෙකේ වෙනස්කම කියලා ඇහුවොත් එහෙම ඔයාලට කියන්න තියෙන අර සමාන්තර ආලෝක කිරණ කතන්දරය තමයි. සමාන්තර ආලෝක කිරණ මේකේ සමාන්තරවම පරාවර්තනය කරනවා. මේකේ සමාන්තර ආලෝක කිරණ විවිධ දිශාවන් වලට පරාවර්තනය කරනවා. හරි. ඊට පස්සේ සවිධි පරාවර්තනයේ ප්‍රයෝජනවත් වන අවස්ථා. සවිධි පරාවර්තනයේ ප්‍රයෝජනවත් වන අවස්ථාවක් තමයි මේ මුහුණ බැලීමේදී රූපලාවන්‍ය කටයුතු වලදී ඊට පස්සේ අර පරීක්ෂකයේ නිර්මාණයේදී බහුරූපේක්ෂය නිර්මාණයේදී ඔය වගේ දේවල් වලට ඊට පස්සේ දර්පණ අවශ්‍ය වෙන හැම තැනකදීම සවිධි පරාවර්තනයේ උපයෝගී වෙනවා. එතකොට තව මේ අර ඔය කියන්නේ දර්පණයක් අවශ්‍ය වෙන ඕනම තැනකදී අපිට කියන්න පුළුවන් ඒක. තල දර්පණ අවශ්‍ය වෙන හැම තැනකදීම සවිධි පරාවර්තනයේ ප්‍රයෝජනවත් වෙනවා. ඊට පස්සේ මෙම රූපේ ආකාරව දර්පණයේ තැබූ විට ලැබෙන ප්‍රතිබිම්බය ඇඳ දක්වන. රූප ටිකක් දීලා තියෙනවා ඒකට අනුකූලව ප්‍රතිබිම්බ ටික අඳින්න තමයි තියෙන්නේ. P අකුරක් තියෙනවා Q අකුරක් තියෙනවා T අකුරක් තියෙනවා. එතන මේකෙන් අපි දර්පණයක් තිබ්බොත් එහෙම මේ වගේ අර දිශාවන් මාරු වෙලා පේනවා. වම දකුණ මාරු වෙලා. අපි P අකුර ගැන කලිනුත් කතා කරා. ඊට පස්සේ T අකුරත් අපි කලින් අපිට බලන්න පුළුවන් මෙන්න මෙහෙම දිශාව වෙනස් වෙලා පේන්නේ. ඒ වුණාට මෙයා නිකන් සමමිතික නිසා ලොකු වෙනසක් පේන්නේ නැහැ අපි දර්පණයෙන් බලපුවාම. දැන් මේක උඩ යට මාරු වෙලා තියෙනවා කියලා ඔයාලට පේන්නේ. ඒ වුණාට මේ උඩ යට මාරු වෙලා නෙමෙයි තියෙන්නේ. හරිද? මේ තියෙන්නේ මේ සාමාන්‍යයෙන් මේ දැන් දර්පණයේ පොළොවට සම්බන්ධ වෙන්නේ මෙතෙන්දී පොළොවට සම්බන්ධ වෙන්නේ මෙතෙන්දී. එතකොට රූපේ කියන්නේ අපි ගන්න වස්තුවේ හිස කියන්නේ වස්තුවේ ඔළුව තියෙන්නේත් මෙතන. එතකොට දර්පණයේදී ප්‍රතිබිම්බය ඔළුව තියෙන්නේත් මෙතන. ඒ කියන්නේ පොළොවට ළඟින් තියෙන්නේ එකම දේ. හරි? පොළොවට ඈතින් තියෙන්නේ අනික් ඒවා දෙක. දැන් මේක මේ අර උඩ යට මාරු වෙලා වගේ පේනවා. ඒ වුණාට එහෙම නෙමෙයි මේ තියෙන්නේ. හරි? දැන් දර්පණයකින් පේන්නේ කොහොමදත් ඔහොම තමයි. ඊට පස්සේ Q අකුර ගත්තොත් එහෙම ඒක ටිකක් අඳින්න අමාරුයි. මෙන්න මෙහෙම රවුම තියෙනවා. මේ Q අකුරේ මෙන්න මේ අණ්ඩ මෙන්න මෙහෙම ගිහිල්ලා තියෙනවා. ඔන්නෝම තමයි Q අකුර අපිට පේන්නේ. මේ ටික මේ විදිහට තියෙන්න ඕනේ. හරි. ඕක පෙන්නන්න මාර කැම් එක අද සෙට් කරේ නැහැ. ඒක නිසා පෙන්නන්න දෙයක් නැහැ. කොහොම හරි ওই විදිහට තමයි තියෙන්න ඕනේ. ඊට පස්සේ මෙම රූපයේ ආකාරයට දර්පණය තැබුවට ලැබෙන ප්‍රතිබිම්බය ඇඳ දක්වන. ඒතර ප්‍රතිබිම්බය මේ විදිහට එන්නේ. මෙය කුමන නමකින් හැඳින්වෙයිද කියලා අහුවම මේ ප්‍රශ්න ටිකක් වැරදිලා මම අහලා තියෙනවා. ඒ කියන්නේ මෙය කුමන නමකින්ද හැඳින්වෙයිද කියලා අහුවම මේ අහන්නේ මෙයාලා අහන්නේ අර පාර්ශවික අපවර්තනය කියන එක නේ. පාර්ශවික අපවර්තනය. අර වම දකුණ මාරු වෙලා පේන එක තමයි අහන්නේ. ඒතර මේකෙදි හරියට අහුවනම් මේ ප්‍රශ්නේ අර මෙහිදී අර පැතිමාරු වී පෙන්න එක හඳුන්වන නම් මොකද්ද? පැතිමාරු වී පෙනීම හඳුන්වන නම් මොකද්ද කියලා අහුවනම් ඔන්න උත්තරයක් දුන්නේ නැහැ. නිකම්ම මෙහිදී මේ කුමන නමකින් හැඳින්වෙයිද කිව්වොත් ඒක උත්තරයක් දෙන්න අමාරුයි. ඒකට ඕල්දාගත්ත ප්‍රශ්නයක් නැහැ. නැත්තම් පාර්ශවික අපවර්තනය කියලා තියනවා නම් ලකුණක් දාන්න. හරිද? ඒ ප්‍රශ්නේ සම්පූර්ණ නැහැ. ඊළඟට ආලෝකයේ සම්බන්ධයෙන් වැදගත් වන එක්තරා සංසිද්ධියක්. ඉතින් කලින් එකට උත්තරේ එන්න ඕනේ පාර්ශවික අපවර්තනය. නැත්තම් ඒ ප්‍රශ්නයක් නැහැ ලකුණු දාගන්න. හරි? ආලෝකයේ සම්බන්ධයෙන් වැදගත් වන එක්තරා සංසිද්ධියක් පිළිබඳව සොයා බැලීමට සිදු කළ පරීක්ෂණයකට අදාළ ඇටෝමක රූප සටහනක් පහක් දැක්වී. රූප සටහනේ ABC කොටස් නම් කරන්න. මේකේ A කියලා තියෙන්නේ ලේසර් එකක් නේ. ලේසර් එකක් තමයි A කියලා තියෙන්නේ.
B කියලා තියෙන්නේ ආලෝක කිරණ. B කියලා තියෙන්නේ ලේසර් කිරණ කිව්වත් ප්‍රශ්නයක් නැහැ. ආලෝක කිරණ කියලා කිව්වත් ප්‍රශ්නයක් නැහැ. හරිද? ඊට C කියලා කියන්නේ මේකේ සබන් වතුර තමයි තියෙන්නේ. සබන් වතුර තමයි තියෙන ඇත්තේ. සබන් වතුර දාලා ඇත්තේ. මොකද ආලෝක කිරණ ගමන් කරනවා හොඳට පේනවා අපි. ජලය හරහා ආලෝක කිරණ ගමන් කරන අපිට එච්චර හොඳට පේන්නේ නැහැ. මේකේ හොඳට ලස්සනට පේන්නලා තියෙනවා. ඒ කියන්නේ අනිවාර්යෙන් මේක සබන් වතුර වගේ දෙයක් තමයි දාලා ඇත්තේ. එතකොට මේ තියෙන ලේසර් එක, මේ තියෙන ආලෝක කිරණ, මේ තියෙන සබන් වතුර. ඊට පස්සේ පළවෙනි ප්‍රශ්නේ අහන්නේ සිසුන් උත්සාහ දරා ඇත්තේ ආලෝකය සම්බන්ධයෙන් කුමන සංසිද්ධිය පරීක්ෂණය කිරීම. මේකෙදි පරීක්ෂා කරලා තියෙන්නේ ආලෝකය සම්බන්ධයෙන් වර්තනය කියන සංසිද්ධිය නේ. මේකෙදි වර්තනයක් සිද්ධ වෙලා නැහැ. මේකෙදි වර්තනයක් සිද්ධ වෙලා නැහැ. ඒකට හේතුව තමයි ආලෝක කිරණ අර පෘෂ්ඨයට ලම්බකව පතිත වීම. මේ පෘෂ්ඨයට ලම්බකව තමයි පතිත වෙලා තියෙන්නේ. මගේ නම් පොඩ්ඩක් ඇදට තියෙන්නේ. ඒ උනාට නිකන් හිතමු අපි මේක ලම්බකව පතිත වෙලා තියෙනවා කියලා. හරිද? ආලෝක කිරණ මේ පෘෂ්ඨයට ලම්බකව පතිත වෙලා තියෙනවා. ලම්බකව පතිත වුණොත් එහෙම ආලෝක කිරණ වර්තනයකින් තොරව කෙලින්ම ගමන් කරනවා. මේක බැරි වෙලාවත් මෙන්න මෙහෙම පතිත වුණොත් එහෙම මෙහෙම ආලෝක කිරණ නැමිලා ගමන් කරනවා. ඒතර මේක තමයි මේ නිරීක්ෂණය කරලා තියෙන්නේ. ඊළඟට ආලෝකයේ සම්බන්ධයෙන් කුමන සංසිද්ධියද පරීක්ෂණ කිරීමටද කියවහම මේක වර්තනය. ආලෝක වර්තනය. මෙහිදී ආලෝක කිරණ ගමන් කරන පාරදෘශ්‍ය මාධ්‍ය දෙක පිළිවෙලින් නම් කරන්න. ඒතර ඇත්තට මේක මේ සබන් දාලා හැදුවා නම් මේක සබන් දාලා හැදුවා නම් මේක පාරදෘශ්‍ය මාධ්‍යයක් නෙවෙයි ඇත්තට. නේ? මේක ජලය නම් පාරදෘශ්‍යයි. මේක දැන් සබන් වතුර තියෙන නිසා පාරදෘශ්‍ය නෙවෙයි. ඒ වුණාට මෙයාලා අහන නිසා අපි ඒකේ මාධ්‍ය ලියමු. මේක වාතය. මේ තියෙන්නේ ආලෝකය පටන් ගන්නෙ වාතය කියන මාධ්‍ය. වාතය. ඊට පස්සේ ආලෝකය ගමන් කරන්නේ වාතයේ ඉඳලා සබන් වලට. මේ සබන් වතුර. සබන් මිශ්‍ර ජලය. ඊට පස්සේ ආලෝක කිරණ නැමීම සිදු වී ඇත්තේ කුමන ස්ථානයකදීද? මෙතන නැමීමක් සිද්ධ වෙලා කියලා පේන්නේ නැහැ නේ. මේක නැමීමක් සිද්ධ වෙලා නැහැ. හැබැයි අපිට කියන්න පුළුවන් මේ ආලෝක කිරණ පොඩ්ඩක් ආනත වුණොත් මෙන්න මෙහෙම આવොත් එහෙම මෙන්න මෙතෙන්දී නැමෙනවා. කියන්නේ නැමීම සිද්ධ වෙලා තියෙන්නේ එක්ක අපිට කියන්න පුළුවන් පතන ලක්ෂයේදී. එහෙම නැත්නම් අතුරු මුහුණත. මේකට කියන්නේ අපි අතුරු මුහුණතේදී. අතුරු මුහුණත. ඊට අමතරව වෙන උත්තරයක් ලියලා තියෙනවා නම් කියන්න. ඕක වෙන උත්තරවල ලියන්නත් පුළුවන්. ඔක කියන්න පුළුවන් තව මෙහෙම. මාධ්‍යයන් දෙක හමු වන පෘෂ්ඨයේදී. එහෙම කියන්නත් පුළුවන්. හරි. ආලෝකයේ ජල පෘෂ්ඨයකට අභිලම්බ පතන වීම නිසා නැවීමක් සිදු වී නැමත. ඔව් ඒක තමයි මේ වෙලා තියෙන්නේ නේ. ඇත්තට මේ ප්‍රශ්නේ වැරදි. අන්න ඒකයි දැන් මේකේ නැමීමක් සිද්ධ වෙලා නැහැ නේ. තනි කෙලින්නේ වැටලා තියෙන්නේ. ඒක නිසා ලකුණු දාගන්න එක. ඒක ලකුණු දාගන්න ගැටලුවක් නැහැ. ඒ කියන්නේ ඔයාලට තේරෙනවානේ මේක මේ ආලෝක පෘෂ්ඨයේදී දැන් මේක මේ ආනතව පතිත වුණොත් පෘෂ්ඨයේදී මෙහෙම ඇද වෙලා ගමන් කරන්න ඕනේ. මේක ආනතව පතිත වෙලා නැහැ. මේක කෙලින්ම ඇවිල්ලා පතිත වෙලා තියෙන්නේ. ඒක නිසා ඒක හැරිලා ගමන් කරලා නැහැ. ඔයාලා මේ උත්තර මොනවද තිබුණත් ලකුණු දාගන්න. අතුරු මුහුණතේදී කියලා කිව්වොත් ලකුණු දාගන්න. ඊට පස්සේ මෙන්න මේ පතන ලක්ෂයේදී කියලා කිව්වොත් ඒත් ලකුණු දාගන්න. ඊට පස්සේ මාධ්‍යයන් දෙක හමු වෙන පෘෂ්ඨයේදී කියලා තිබුණොත් ඒත් ලකුණු දාගන්න. ඊළඟට අර ලහිරු කිව්වා වගේ මේක ලම්බකව පතිත වෙලා පෘෂ්ඨයට පතිත වෙච්ච නිසා හැරිලා ගමන් කරන්නේ නැහැ කියලා තිබුණත් ඒත් ලකුණු දාගන්න. හරි ලකුණු දාගන්න කියන්නේ හරි දාගන්න. මම පස්සේ කියන්නම් ඔයාලට ලකුණු කොහොමද එන්නේ කියලා. ඊට පස්සේ මෙහිදී ජලයට සබන් මිශ්‍ර කිරීමට හේතුව. අන්න දැන් කියනවා සබන් මිශ්‍ර කරන්න ඇයි කියලා. ඒතර ජලයට සබන් මිශ්‍ර කරන්න හේතුව මේ ජලය පාරදෘශ්‍ය වුණොත් 100%ක්ම පාරදෘශ්‍ය වුණොත් එහෙම ඔය ලේසර් එක ගමන් කරන මාර්ගය අපිට හොයාගන්න බැරි වෙනවා. ඇත්තට මේ වාතය හරහා ලේසර් එකක් ආවත් ටිකක් අමාරුයි අපිට. නිකන් අර ප්‍රබලම ලේසර් එකක් නෙවෙයි නම් වාතය හරහා ගමන් කරන ලේසර් එකක් අපිට ටිකක් අඳුරගන්න අමාරුයි. හොයාගන්න අමාරුයි. එතකොට මෙන්න මේ ජලය හරහා ගමන් කරන ලේසර් එකත් හොඳටම දැක ගන්න ඕන නිසා තමයි අපි මේක හරහා මේකට මේ සබන් මිශ්‍ර කරන්නේ. ඒතර ජලය පාරදෘශ්‍ය නෙවෙයි
පාරභාෂකනේ පාරභාෂකනේ අපිට අර්ධ වශයෙන් ගමන් කරනවාට කියන්නේ. ඒතර ජලය පාරභාෂක කිරීම තමයි බලාපොරොත්තු. එතකොට තව කාලට කියන්න පුළුවන් ජලයේ විනිවිද පෙනෙන සුළු බව අඩු කිරීම. අන්න ඒ වගේ උත්තර ගන්නත් පුළුවන්. හරි. එතකොට සබම් මිශ්‍ර කරන්න හේතුව තමයි ජලය පාරභාෂක කිරීම, විනිවිද පෙනෙන සුළු බව අඩු කිරීම, ඒ වගේ එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ ජල පෘෂ්ඨයට ලම්බකව ආලෝකය පතිත වූ විට කුමක් සිදු වේ? අන්න එතකොට අර රාහිරු කියප එක තමයි ලම්බකව පතිත වුණාම වර්තනයකින් තොරව ගමන් කරයි. වර්තනයකින් තොරව ගමන් කරයි. හරි. එහෙම නැත්නම් සරල රේඛීයව ගමන් කරයි. ඒ වගේ උත්තරයක් ගන්නත් පුළුවන්. වර්තනයකින් තොරව ගමන් කරයි කියන එක තමයි හරිම උත්තරය. ඊට පස්සේ ආලෝක වර්තනය යන කුමක්ද? ආලෝක වර්තනය කියලා කියන්නේ ආලෝකය යම් මාධ්‍යයක සිට තවත් මාධ්‍යයකට ගමන් කිරීමේදී හැරී ගමන් කිරීම තමයි වර්තනය කියලා කියන්නේ. එතකොට ආලෝකය කියන එක තියෙන්න ඕනේ. ඊට පස්සේ මාධ්‍යයන් දෙකක් කියන එක කියලා තියෙන්න ඕනේ. යම් මාධ්‍යයක සිට තවත් මාධ්‍යයකට ගමන් කිරීමේදී මෙන්න මේ විදිහට හැරී ගමන් කිරීම තමයි වර්තනය කියලා කියන්නේ. එතකොට ඒකට හරියක් දාගන්න මම හිතන්නේ ඔක්කොගෙම හරියයි තියෙන්නේ. ඊට පස්සේ පහත රූපේ සටහනේ PQR නම් කරන්න. P කියලා කියන්නේ ලේසර් කිරණ. එතකොට Q කියලා කියන්නේ පතන ලක්ෂ්‍ය. ඊට පස්සේ R කියලා කියන්නේ වර්තන කිරණය. P කියලා කියන්නේ පතන කිරණය, Q කියන්නේ පතන ලක්ෂ්‍ය, R කියන්නේ වර්තන කිරණය. හරි. ඊට පස්සේ දැන් මේ ආලෝකයේ සම්බන්ධයෙන් මම හිතන්නේ මෙච්චරයි ප්‍රශ්න තියෙන්නේ. ඊට පස්සේ ධ්වනිය සම්බන්ධව තමයි තියෙන්නේ. නේද? අනේ තව එකක් තියෙනවා ආලෝකය සම්බන්ධ. බලන්න මේ කන සංවේදී වන්නේ ධ්වනි තරංග සඳහායි. ඊට පස්සේ මිනිස් කනේ ශ්‍රව්‍යතා සීමාව කොපමණද? මිනිස් කනේ ශ්‍රව්‍යතා සීමාව හර්ට්ස් 20 සිට 20000 දක්වා නේ. හර්ට්ස් 20 සිට 20000 දක්වා. එතකොට මේ පැත්තේ තියෙන මේ ධ්වනි වලට මොනවද කියන්නේ? මේ හර්ෂ මේ පැත්තේ තියෙන ඒවට මොනවද කියන්නේ? 20ට වඩා අඩු ඒවට අදෝධ්වනි නේද? අදෝධ්වනි තරංග. එතන මේ පැත්තේ තියෙනවට මොකද්ද කියන්නේ සංකේත? අතිධ්වනි සර්. අතිධ්වනි තරංග. එතකොට මේ අදෝධ්වනි තරංග අපිට ඇහෙන්නෙත් නැහැ, අතිධ්වනි තරංග ඇහෙන්නෙත් නැහැ. මේ ටික තමයි ඇහෙන්නේ. අදෝධ්වනි තරංග වලින් අපිට ප්‍රයෝජනයකුත් නැහැ. මේ වගේ අපිට ප්‍රයෝජනයක් නැහැ. අතිධ්වනි තරංග වලින් අපිට විශාල ප්‍රයෝජන තියෙනවා, ලොකු ප්‍රයෝජන තියෙනවා. ඒ වගේ අපි කතා කරානේ. ඊට පස්සේ මේක තමයි ශ්‍රව්‍යතා සීමාව. ඊට පස්සේ එම සීමාවට වඩා වැඩි තරංග කුමන නමකින් හැදින්වේද? අතිධ්වනි තරංග. ඒ වයින් ලබා ගන්නා ප්‍රයෝජන දෙකක් ලියන්න. එතකොට කියන්න පුළුවන් අපිට අතිධ්වනි තරංග පරිලෝකනය, ඊළඟට අර සෝනාර් උපකරණය, සෝනාර් උපකරණය. එතකොට ඒකෙන් අපි කරන්නේ අර මුහුදු පත්ලට ඇති දුර තීරණය කිරීම. ඊට පස්සේ එම ධ්වනි තරංග නිකුත් කරන සත්වයකු නම් කරන්න. එතකොට අපිට කියන්න පුළුවන් ඩොල්ෆින් වගේ සත්ත්ව එයාලත් නිකුත් කරනවා. ඊට අමතරව අපි හොඳටම දන්න එක්කෙනා තමයි වවුලා නේ. ඊට පස්සේ එම සත්වයා එම ධ්වනි තරංග භාවිතා කරන්නේ කවර ප්‍රයෝජනයක් සඳහා? එතකොට එයා සාමාන්‍යයෙන් එයාගේ ඇස එච්චරම ප්‍රබල අවයවයක් නෙවෙයි. එයාගේ දෘෂ්ටිය එච්චරම ප්‍රබල නැහැ. ඒතර අපි කියන්න ඕනේ මෙයා බාධක හඳුනා ගැනීම සඳහා ඒ අතිධ්වනි තරංග භාවිතා කරනවා කියන එක. බාධක හඳුනා ගැනීම සඳහා අතිධ්වනි තරංග භාවිතා කර. ඊළඟට ධ්වනි පරාවර්තනයෙන් ඇතිවන සංසිද්ධි දෙකක් ලියන්න කියපුවාම ධ්වනි පරාවර්තන නිසා ඇතිවන සංසිද්ධි තමයි අර මේ ප්‍රතිනාදය සහ දෝංකාරය කියලා කියන්නේ. ඉහත සංසිද්ධි නිසා ශ්‍රවණයට බාධා සිදුවේ. එම සංසිද්ධිය ඇතිවීම වැළැක්වීමට ගන්නා උපාය මාර්ග තුනක්. එතකොට අර රළු බිත්ති සැකසීම, ඊට පස්සේ ඝන තිර රෙදි යෙදීම, ඊට පස්සේ සිදුරු සහිත සිවිලිම් නිර්මාණය කියන ඒ තුන ගන්න පුළුවන්. ඊට පස්සේ ආලෝකයේ වර්තනය නිසා දේ දුන්න ඇතිවි. ආලෝක වර්තනය යන සංසිද්ධිය පහදන්න. ආයිත් අහලා තියෙන ආලෝක වර්තනය නේ. ආලෝක වර්තනය කියලා කියන්නේ යම් මාධ්‍යයක සිට තවත් මාධ්‍යයකට ආලෝක කිරණක් ගමන් කරන විට හැරී ගමන් කිරීම තමයි වර්තනය කියලා කියන්නේ. ඊට පස්සේ පහක් දක්වා ඇත්තේ ආලෝක කිරණක් වීදුරු කුට්ටියක් තුළට පතනය වන ආකාරයයි. ඊට පස්සේ ආලෝක කිරණ වීදුරු තුලින් ගොස් නැවත වාත මාධ්‍ය වෙත පැමිණීමට කිරණ සටහන අඳින්නේ. ඒතර මේක ඉතින් කැමති විදිහට අඳින්න පුළුවන්. මේ මෙහෙම.
ඔයාලා අඳින විදිහට මේකේ හරියට මැදට පතිත වෙන්නේ. හරියට මැදට පතිත වෙන්නේ. එතකොට අපිට මේ පේපර් එකේ තියෙන විදිහට ඔයාලට හරියටම කියන්න බෑ මේක ගණකයක්ද ගණකාභයක්ද කියලා කියලත් නැහැ නේද? ගණකයක්ද ගණකාභයක්ද කියලා කියලත් නැහැ. නැත්නම් අපිට මේක මෙතනින් පතිත වුණාම අපිට නිකන් හිතන්න පුළුවන් කොහෙන්ද එන්නේ කියලා. ඒ වුණාට මේ කොහොමදත් මේක කියන්න බෑ හරියට අපිට. හරි? එතකොට දැන් මේකේ ගණකයක් කියලා තිබුණා නම් මෙහෙම කියන්න පුළුවන්. ආලෝක කිරණයක් හරි මැද්දෙන් ගණකයකට පතිත වුණොත් මෙතෙන්ට පතිත වුණොත් මෙන්න මෙහෙම එතකොට මෙන්න මේ රේඛාවේ තමයි යන්න ඕනේ. හැබැයි මේක වීදුරු කුට්ටියට පතිත වෙච්ච නිසා මෙහෙම ගමන් කරනවා කියලා කියන්න පුළුවන්. හරි? මෙහෙම ගමන් කරනවා කියලා කියන්න පුළුවන්. හැබැයි එහෙම මොකුත් කියලා නැති නිසා ඔයාලට ඕන නම් මේක මෙහෙම අඳින්නත් පුළුවන්. කොහොම ගමන් කරනවා කියලා අඳින්නත් පුළුවන්. එතන මෙතන බලන්න අභිලම්බයේ දෙසට නැමිලා තියෙන්නේ. මෙතන බලන්න අභිලම්බයෙන් ඉවතට නැමිලා තියෙන්නේ. ඔන්නෝම අඳින්න පුළුවන්. ඒ නැත්නම් ඔයාලට මෙහෙම අඳින්නත් පුළුවන්. මේක මෙහෙම ගිහිල්ලා මෙතන පතිත වෙනවා. ඊට පස්සේ මේ වාතයේ ඉඳලා වීදුරු වලට යන නිසා මේක මෙතනින් මෙහෙම හැරිලා ගමන් කරනවා. මෙහෙම හැරිලා ගමන් කරනවා. ගමන් කරලා මේක මෙහෙම ඇවිල්ලා මෙතන පතිත වෙනවා. මෙතන පතිත වෙනවා. ඊට පස්සේ මේකට අපි අභිලම්බයක් ඇන්දොත් මේක ඊට පස්සේ මෙන්න මේ ආපු කිරණයට මේ කිරණයට සමාන්තරව අතන ඉඳන් ආපහු ගමන් කරනවා මෙහෙම. ඔන්නම ගමන් කරනවා. එතන පොතේ තියෙන්නේ මේක නිසා මේක ඇන්දනම් හරි. හැබැයි මේක ඇන්දා කියලා වැරද්දක් නැහැ. මේක හරියට අඳින්න ඕනේ. ඔයාලට තේරෙන්න ඕනේ මේක අඳින්න. මේ උඩ තියෙන එක. මේ පළවෙනි එක. මේක බලන්න මෙහෙම ගිහිල්ලා මෙන්න මේ පෘෂ්ඨයට පතිත වුණාන් පස්සේ ආලෝක කිරණ අභිලම්බයේ දෙසට නැවෙනවා. මේ වගේම තමයි. මේකේ වගේම තමයි. හැබැයි ඒ ගිහිල්ලා වදින කිරණය මෙන්න ගිහිල්ලා පතිත වෙන්නේ මෙන්න මේ පෘෂ්ඨයේ මේ අවස්ථාවේ. දෙවෙනි අවස්ථාවේදී මෙතෙන්ට තමයි පතිත වෙන්නේ. පළවෙනි අවස්ථාවේදී මේ අයිනේ තියෙන පෘෂ්ඨයකට තමයි පතිත වෙන්නේ. ඒතර පතිත වුණාන් පස්සේ මේක ආපහු පොඩ්ඩක් අභිලම්බයෙන් ඉවතට නැමෙනවා. ඉතින් මේකෙත් අභිලම්බයෙන් ඉවතට තමයි නැමිලා තියෙන්නේ. බලන්න මෙහෙම ගිහිල්ලා මේ පැත්තට තමයි ගිහිල්ලා තියෙන්නේ. ඒතර මේකයි සමාන්තරව අඳින්නේ. මෙන්න මේ කිරණයයි සමාන්තරව අඳින්නේ. ඒතර ඔයාලා මෙන්න මේක තමයි අඳලා තියෙන්න ඕනේ හරියටම. මොකද පොතේ තියෙන්නේ මේක තමයි නේ. පොතේ තියෙන්නේ ඕක මම තමයි මං හිතන්නේ. නේද? ඔව් පොතේ තියෙන්නේ ඒකමනේ. මෙන්න මේකේ පෙන්ලා තියෙන මේ මෙතන නේ. මෙන්න මේකනේ අඳින්න කියලා. ඒතර ඒක අනිත් පැත්තට තමයි ඔය ඇඳලා තියෙන්නේ. ඒතර ඒක නිසා මේක තමයි අඳින්න ඕනේ. ඊට පස්සේ අහනවා ආලෝක කිරණ වීදුරු කුට්ටියෙන් ගොස් කිරණ සරහන අඳින්න. ඊට පස්සේ එම කිරණ නම් කරන්න. ඒතර ඔයාලට කිරණ දෙකයි නම් කරන්න තියෙන්නේ. මේක පතන කිරණය. මේක වර්තන කිරණය. මේක වර්තන කිරණය. ඊට පස්සේ දේදුන්නක් ඇතිවීමේදී ආලෝකය වර්ණ 7කට වෙන්නේ. මෙම සිද්ධිය හඳුන්වන නම කුමක්ද? ආලෝකය අපකිරණය නේ. අපකිරණය කියලා තමයි හඳුන්වන්නේ. ඊට පස්සේ එහිදී ලැබෙන වර්ණ 7 පිළිවෙලින් ලියා දක්වන්න. එතකොට පිළිවෙලින් කියපුවාම උඩ ඉඳන් යටට ලියාගෙන ගියාම හරි. උඩම තියෙන රතු යටම තියෙන්නේ දම් නේ. ඊට පස්සේ රතු, තැඹිලි, කහ, කොළ, නිල්, ඉන්ඩිගෝ, දම්. ඒ විදිහට තමයි. එතකොට ආලෝක වර්තනය නිසා ඇතිවෙන වෙනත් සංසිද්ධි දෙකක් මේ ඕක පිළිවෙලට ලියලා තිබෙ නැත්තම් අර පාඩ ටික වර්ණ ටික පිළිවෙලට ලියන්න කියලා තියෙන නිසා ඒක ලියන්න ඕනේ. කමන්නේ ඒක පිළිවෙල මතක තියාගන්න ඕනේ. හැබැයි ඒකට හරියට දාගන්න. හැබැයි පිළිවෙල මේ අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ. හරි. මේ ඊට පස්සේ ආලෝක වර්තනයේ තවත් සංසිද්ධි මොනවද කියලා අහනවා. මේකේ අපිට කියන්න පුළුවන් අර අපිට කියලා තියෙන අපිට දීලා තියෙන ඒ වගේ අර ජල බඳුනක ඇති පැන්සලක් ජල පෘෂ්ඨයේදී කැඩී ඇතිසේ පෙනීම. ආලෝක වර්තනයෙන් අපිට පේන්න තියෙන දෙයක්. අපිට ඒක දැක ගන්න තියෙන දෙයක්. ඊට පස්සේ ජල බඳුනක හෝ පොකුණක පත්ල එසවි පෙනීම. ඒකත් එහෙම එකක්. ඊට පස්සේ දේදුනක් ඇතිවීම කියන එකත් ආලෝක වර්තනයේ එක සංසිද්ධිය. ඕක මේ
මිරිඟුව ඇතිවීම කියන්නේත් ආලෝක වර්තනයේ එක්තරා විදිහක සංසිද්ධියක් තමයි. ඒ වුණාට මේ ඒක ඔයාලට කියන්න කරන්න කියලා නෑ. සාමාන්‍ය පෙළදී නම් මම ඕක කියලා දෙනවා මිරිඟුව ඇති වෙන්නේ කොහොමද කියලා. අපි එතකොට ඒ කියන්නේ ඒක ටිකක් ඉගෙන ගන්න ඕනේ. මම ඔයාලට කිව්වනේ අර එක දවසක් මේ අර පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය කියන සංසිද්ධිය ඒකත් වර්තනයේ එක අවස්ථාවක්. එතකොට ඒකෙදි තමයි ඔය මිරිඟුව කියන එක ඇති වෙන්නේ. ඒතර මිරිඟුව වුණත් එහෙම එකක් තමයි. ඒ වුණාට ඒක ලියන්න නම් එපා. ඒකත් එකක් කියලා මතක තියාගන්න. ඒතර ඔය විදියට තමයි ඔක්කොම හරිනම් 100 දාගන්න මට පොඩි මට මතක් වුණා මේ මොකක් හරි එකක් අමතක වෙලා කියලා. මොකක් හරි මට ඒක මේ පන්තියට ඇවිල්ලා මේ පේපර් එක අතට ගන්නකොට තමයි මතක් වුණේ මේ අද ලකුණු හැදුවේ නෑනේ පේපර් එකට කියලා. දැන් මේ වෙලාවේ හදන්න ගියොත් එහෙම ඒක අපරාධ නියම් කාලනාස්ති වෙනවා. අපි පාඩමට යමු. හරි ගන්නකෝ ඔයාලගේ ටියුට් එක. ටියුට් එකේ අපි පළවෙනි පාඩම අතහැරලා දෙවෙනි පාඩමට ගියේ. කෘතිම පරිසරය සහ හරිත සංකල්පය 13 වෙනි පාඩම. මම ටියුට් ගෙනත් දීලා තියෙන්නේ ඒවා ගන්න. ඊළඟට අපි මම හිතන්නේ 9 10 පාඩම්ද කොහෙද මම 8 9 හරි 9 10 හරි මේ පාඩම් දෙක පටන් ගමු. දැන් ගන්න මේ හරිම ලේසි පාඩමක් තියෙනවා. කෘතිම පරිසරය සහ හරිත සංකල්ප. හරි. දැන් ඉස්සෙල්ලා මම මේ පාඩම පටන් ගන්න ඉස්සෙල්ලා මෙන්න මෙහෙම එකක් කියනවලු බලන්න. මම පරිසර පද්ධති අපි පරිසර පද්ධති ගැන ඉගෙන ගත්තනේ. මම පරිසර පද්ධති දෙකක් ගන්නවා. එකක් තමයි හරිම ලස්සන අර ස්වභාවික පරිසර පද්ධතියක් වෙන සිංහරාජය. මේක මේ ලෝකේ කොහෙවත් හොයාගන්න නැති ස්වභාවික පරිසර පද්ධතියක්. ලෝකේ තියෙන ලස්සනම පරිසර පද්ධතියක්. නේ? ඊළඟට තව උදාහරණයක් මම ගන්නවා මේ කෘතිම පරිසර පද්ධතියක් කොළඹ නගරය. කොළඹ නගරය. එතන කොළඹ නගරය කියන එක නගරයේ මැද තියෙන යම්කිසි ප්‍රදේශයක් ගන්න කොළඹ නගරය. හරි. එතන ඔයාලා නිකන් හිතන්න මේ තියෙන්නේ පළවෙනි ඔයාලට දෙන තෝරා ගැනීම මේ තියෙන්නේ දෙවෙනි එක. නිකන් හිතලා බලන්න ඔයාලා කැමති ජීවත් වෙන්න පළවෙනි ස්ථානයේද මේ දෙවෙනි ස්ථානයේද කියලා. මට කවුද කියන්න බලන්න හරිද කියන්න බලන්න මොකේද ජීවත් වෙන්න කැමති? මේ දෙකෙන් මොකේද ඉන්න කැමති? දෙවෙනි එකේ. ඔව්. එතකොට මේ ලහිරු මොකද්ද? එක. සංකේත මොකේද? එකේ තමයි සර්. දෙකේ. සෝරි දෙකේ සර් දෙකේ නේ. ඒක මේ පොඩ්ඩක් හිතලා හිතන්න ඕනේ වැඩන්නේ. තනියම පෑද්දයක් විතර හිතන්න ඕනේ. මේ වෙලාව හදිසියෙ කියන්න බෑ. නේ? ඒතර ඒ වගේ දැන් මම අහන ළමයින්ගේ මේ ගොඩාක් වෙලාවට 90%ක් විතර ওই ප්‍රශ්නේ අහලා තමයි මම මේ පාඩම පටන් ගන්නේ. 90%ක් විතරම කියන්නේ මෙන්න මේක තමයි ඉන්න කැමති කියලා. ඊළඟට මම අහන ප්‍රශ්න ටික ඊට පස්සේ මේ ප්‍රශ්නේ අහුවම පස්සේ මම අහන ප්‍රශ්න ටිකෙන් මේ සම්පූර්ණ මේ මතය වෙනස් වෙනවා. ඒතකොට කියනවා අන්තිමේදී මේක තමයි ඉන්න තියෙන හොඳම තැන කියලා. නේ? මේ ටික තමයි මේ ප්‍රශ්න. දැන් ඔයාලා සිංහරාජ කැලේ ඉන්නකොට කොහොමද හදිස්සියකට බෙහෙත් ටිකක් ගන්න යන්නේ? කොහෙන්ද බෙහෙත් ගන්න? කැලේ ස්පිරිතාලයක් නැහැනේ. ඊට පස්සේ බෙහෙත් ටිකක් ගන්නේ කොහොමද? ඊට පස්සේ හදිස්සියේ කොත්තුවක් හරි ෆ්‍රයිඩ් රයිස් එකක් හරි කන්න ඕන නම් කොහෙන්ද කන්නේ? ඊට පස්සේ හදිස්සියේ දැන් ඉස්කෝලේ යන්නේ කොහොමද ඔයාලා? ඊළඟ ලොකුම ප්‍රශ්නේ ඒක ඉස්කෝලේ යන්නේ කොහොමද? ඊළඟට කොහොමද දැන් අර සාමාන්‍යයෙන් මේ කොණ්ඩේ කපා ගන්න ඊට පස්සේ ඔය මේ ඔය බියුටි ඒවා කරන ඔය මේ ගැහන් ළමයි එහෙම ඒවා කරගන්න යන්නේ කොහොමද? ඇහි බැම්මක් හදාගන්න යන්නේ කොහොමද? ඔන්න ඔය ප්‍රශ්න ටික ඇහුවම් පස්සේ නෑ අපි සිංහරාජ ජීවත් වෙන්න ඕනේ අපි කොළඹම ජීවත් වෙමු කියලා කියනවා. දැන් ඒක තමයි තියෙන ප්‍රශ්නේ. දැන් අපි ඇත්තටම කරන්න දැන් අපි වෙන්න ඕන දේ තමයි අපි අර කැලේ අපි මිනිස්සු කියන්නේ කැලේ ජීවත් වෙච්ච කට්ටියන්නේ කලින්. කැලේ ජීවත් වෙලා වානරයෝ විදිහට ජීවත් වෙලා ඊට පස්සේ මානවයේ විදිහට පරිණාමණය වෙලා මානවයන්ගේ එක එක පරිණාම අවධි වලට ගිහිල්ලා ඊට පස්සේ තමයි මේ හෝමෝ සේපියන් කියන ජීවිය හැදුනේ. ඊට පස්සේ ඒ ජීවියත් මුලින්ම ගල් ගුහාවල ජීවත් වෙලා නේ ඉන්ටර්නෙට් පොඩි ප්‍රශ්නයක් තියෙනවා නේ.
මං කියන එක කැඩි කැඩිද ඇහෙන්නේ? ප්‍රාණායාම හොඳට ඇහෙනවා. එහෙමනේ. හරි. එතකොට ඒ වගේ එක එක පරිණාම අවධි වලට පස්සේ මෙන්න මේ වගේ දැන් අපි ගෙවල් හදාගෙන ඊට පස්සේ වාහන හදලා ඒවට ඉන්ධන ගහලා ඊට පස්සේ එහෙම නිකන් සම්පූර්ණ කැලේ ජීවත් වෙන්න බැරි තත්ත්වයටම පත් වෙලා තියෙනවා. හැබැයි හොඳම ක්‍රමේ තමයි අපි ආපහු කැලේට යන එක. මොකද ඒ කර අඩු අවශ්‍යතාවයන් තියෙන්නේ අර ප්‍රධානම අවශ්‍යතාවයන් කීපයක් තමයි තියෙන්නේ. ඒතර හරි නිදහස් ඒක. ඒ වුණාට දැන් අපි ජීවත් වෙන ක්‍රමයේ අනුව අපිට ඒක කරන්න බෑ. ඒ තත්ත්වයට යන්න බෑද නේ? එතකොට හැබැයි මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. අපි දියුණු වේගන යනකොට මිනිස්සු දියුණු වේගන යනකොට මෙන්න මේ කැලය කියන එක කියන්නේ මෙන්න මේ ස්වභාවික පරිසරය කියන එක එන්න එන්න විනාශ වේගන යනවා. මේක විනාශ වේගන යනවා. දැන් මිනිස්සුන්ට ඒක එන්න එන්න තේරිලා තියෙන්නේ. දැන් හොඳට තේරිලා තියෙන්නේ මිනිස්සු දැන් අර චීනේ බීජිං කියන නගරේ බැලුවොත් එහෙම ඔයාලා දවල්ට ගිහිල්ලා බැලුවත් නිකන් අර මීදුම් වගේ තියෙනවා. ඒ මීදුම් නෙවෙයි. මිනිස්සු නිසා හටගත්තු මිනිස්සු අර සංවර්ධනය නිසා සිද්ධ කරපු දේවල් වලින් ඇතිවෙච්ච දුමාරය තමයි තියෙන්නේ. එතකොට ඒ වගේ දේවල් ආග්‍රහණය වුණාම මිනිස්සුන්ව ලෙඩ වෙනවා. මිනිස්සු ලෙඩ වෙනවා. ඒතර COVID-19 වසංගතේ එන්න ඉස්සෙල්ලා චීනයේ මිනිස්සු ඔය මාස්ක් පාවිච්චි කරා. මාස්ක් පාවිච්චි කරා මූණ වහගෙන තමයි යාලා ජීවත් වෙන්නේ. එතකොට ඒ වගේ තත්යකට දැන් ලෝකෙ ගිහිල්ලා තියෙන්නේ. ඒක නිසා ආපහු මෙන්න මේ නගර කියන සංකල්පේ ඉඳලා මේ වනාන්තර කියන සංකල්පයට අපි යන්න ඕනේ. හැබැයි කැලේට යන්න බෑ අපි. ඒක නිසා අපි අපේ සංවර්ධනය කරගෙන යන ගමන් මෙන්න මේ ස්වභාවික පරිසරය ආරක්ෂා කරගන්න ඕනේ. අන්න එතකොට තමයි මේ හරිත සංකල්පය කියන එක බිහි වුනේ. හරිත සංකල්පය කියන එක බිහි වෙලා තියෙන්නේ අපි අපේ භාණ්ඩ අවශ්‍ය භාණ්ඩ සපයා ගන්න ඕනේ. අපිට අවශ්‍ය කරන සේවාවන් සපයා ගන්න ඕනේ. අපි ප්‍රවාහනය හරියට කරගන්න ඕනේ. ඊට පස්සේ අපි සෞඛ්‍ය හොඳට පවත්වා ගන්න ඕනේ. ඊට පස්සේ ඔන්න ඔය වගේ දේවල් අපි ගුවන් යානා ඊට පස්සේ මුහුද ගමන් කරන නැව් ඔය වගේ දේවල් පවත්වාගෙන යන්න ඕනේ. ඒවා පවත්වාගෙන යන ගමන් අපි ස්වභාවික පරිසරයත් ආරක්ෂා කරගන්න ඕනේ. හරි ස්වභාවික පරිසරයත් ආරක්ෂා කරගන්න ඕනේ. ඒතකොට මේ ස්වභාවික පරිසරය ආරක්ෂා කරගන්න ගමන් අපි දියුණු වෙනවා නම් අපි ස්වභාවික පරිසරය ආරක්ෂා කරගන්න ගමන් දියුණු වෙනවා නම් ඒකෙන් අපිට අමතර වාසිත් ඊට පස්සේ තියෙනවා. ඒව ගැන අපි පොඩ්ඩ කතා කරගෙන යමු. ඒතකොට අපි මෙහෙම හිතන්නකො නිකන් විදුලිය නිපදවන්න දැන් අපි ශාක වවන්නේ අපි වන වගාවන්න එහෙම කරන්නේ අපි පරිසරයේ තියෙන ඔක්සිජන් ප්‍රමාණය වැඩි කරගන්න. ඔක්සිජන් ප්‍රමාණය වැඩි කරගන්න ඊට පස්සේ පරිසරය සිසිල් කරගන්න. ඒතර ඒ වගේ දේවල් වලට අපි වන වගාව කරනවා. ඊට පස්සේ අපි ගෙදර ළඟ ගහක් හදාගත්තොත් ඒ කියන්නේ ගෙදරට අවුව වැටෙන්නේ නැති වෙන්න අපි ගහක් හදාගත්තොත් ගස් ටිකක් වටේට හදාගත්තොත් එහෙම අපිට ගෙදර AC කරන්න ඕනේ වෙන්නේ නේ? අපිට ෆෑන් දාන්න ඕනේ වෙන්නේ නැහැ. මොකද සීතලයි. අන්න එතකොට බල ශක්තියත් ඉතුරු වෙනවා. පරිසරයත් ආරක්ෂා වෙනවා. ඒතර අන්න ඒක තමයි අපි හරිත සංකල්පය කියලා කිව්වේ. ඒතර මේ හරිත සංකල්පය කියලා කියන එක මේ 아무තු දෙයක් නෙමෙයි. අපි කරපු දෙයක්. මෙච්චර කාලයක් කරපු දෙයක්. අපි ගෙදර ගහක් හදාගත්තේ මේ දාඩිය වෙලාවට ගිහිල්ලා ළඟ ගහ යට වෙලා ඉන්නේ. එතකොට ඒකේ හරිත සංකල්පයේ කොටසක් තමයි. හරි. ඒතර ඒක තමයි හරිත සංකල්පය කියලා කියන්නේ. බලන්නකෝ ඔයාලට ඔක අමුතුවෙන් කරන්න දෙයක්වත් නෙමෙයි ඇත්තට. හරි. ඔයාලට මුලින්ම දීලා තියෙනවා කෘත්‍රිම පරිසරය සහ හරිත සංකල්පය කියන එකේ මුලින්ම කොටුවක් දාලා දීලා තියෙනවා බලන්න. පෘථිවියේ ස්වභාවික පරිසරයට හානි නොවන හෝ අවම ලෙස හානි වන ආකාරයට භාණ්ඩ හා සේවා පවත්වාගෙන යාමට අවශ්‍ය මාර්ගෝපදේශනය සහ ප්‍රතිපත්ති අනුගමනය කිරීම හරිත සංකල්පය යනුවෙන් හැඳින්වෙනවා. ඒතර මේක නිකන් අර මේ සමහරුන්ට මේ නිර්වචනය ටිකක් පැටලෙනවා. බලන්න කියලා තියෙන එක. පෘථිවියේ ස්වභාවික පරිසරයට හානි නොවන හෝ අවම ලෙස හානි වන ආකාරයට. ඒතර හානි නොවෙන්න හරි හානි නොවෙන්න නම් අපිට සංවර්ධනය වෙන්න බෑ. ඒ වුණාට හානි නොවෙන්න හරි අවම ලෙස හානි වෙන ආකාරයට අර භාණ්ඩ හා සේවා පවත්වාගෙන යාමට අවශ්‍ය කරන අර ප්‍රතිපත්ති සහ මාර්ගෝපදේශනය සැපයීම තමයි මේ හරිත සංකල්පයේ කාර්යභාරය. හරි. බලන්න මේක පේන නැත්නම් මට කියන්න. ප්‍රසන්ටේෂන් එක පේන නැත්නම් කියන්න. හරි. කෘත්‍රිම පරිසරය සහ හරිත සංකල්ප. මම ඒක කොළ පාට ටිකක් වැඩි කරලා හැදුවා ප්‍රසන්ටේෂන් එක බලන්නකො. පෘථිවියේ ස්වභාවික පරිසරයට හානි නොවන හෝ අවම ලෙස හානි වන ආකාරයට භාණ්ඩ හා සේවා පවත්වාගෙන යාමට අවශ්‍ය මාර්ගෝපදේශනය
හා ප්‍රතිපත්ති අනුගමනය කිරීම හරිත සංකල්පය යනුවෙන් හැඳින්වේ. ඒතර හරිත සංකල්පය කියලා කියන්නේ ඒක. එතකොට හරිත සංකල්පයට අනුව ක්‍රියාත්මක වෙන දේවල් ලංකාවේ නම් ගොඩක් අඩුයි. මේ ළඟදී කියන්නේ දැනටම අවුරුදු 4කට විතර ඉස්සෙල්ලා ලංකාවේ ඔයාලා මතක නම් මේ හැදුවා නගරයක් මේ ඔය මේ දඹුල්ලේ ඉඳලා මහියංගනේ පැත්තට යනකොට මම හිතන්නේ එහෙම මොරගහ කන්ද ජලාශය ආශ්‍රිතව ලග්ගල කියලා නගරයක්. ලග්ගල නගරය. ඒක හරිම ලස්සනයි ඒක. මොකද මේ ඒක හරිත සංකල්පයට අනුව තමයි හදලා තියෙන්නේ. අනුකූලව. ඒතර හරිත සංකල්පයට අනුකූලව හදලා තියෙන්නේ ඒකේ මේ ඒක දියුණු කරගන්න බැරි වුණා. ඒ වුණාට මේ තාමත් පොඩි පොඩි දේවල් ටිකක් ඉතුරු වෙලා තියෙනවා. අර මාර්ගයේ හදලා තියෙන ලොකු ලයිට් කණු. ඒතර රාත්‍රියට ආලෝකය සපයන ලයිට් කණු ලොකු ලයිට් කණු දාලා තියෙනවා. ඒක ලයිට් එක මෙහෙම තියෙනවා. මෙන්න මෙතන සූර්ය පැනලයක් තියෙනවා. එතන මේ සූර්ය පැනලෙන් දවල්ට මෙතන කෝෂයක් බැටරියක් charge වෙනවා. ඒ බැටරියෙන් රැට මේකට ආලෝකය ලබා දෙනවා. ඒතර ඔන්න විදිහට මේ ඒකේ ගොඩක් මේ ලොකු දේවල් ටිකක් කරලා තිබුණා. දැන් නම් හැබැයි පොඩ්ඩක් අභාවයට යන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ වුණාට ඒක මේ කාලේ හැටියට අනිවාර්යෙන් දියුණු වෙන්න ඕනේ දෙයක්. හැම නගරයක්ම හරිත නගරයක් වෙන්න ඕනේ. එතකොට මේ හරිත සංකල්පයට අනුකූලව ක්‍රියාත්මක වෙන ස්ථාන ටිකක් මේකේ පෙන්ලා තියෙනවා ඔයාලගේ පොතේ බලන්න. හරිත සංකල්පයේ ක්‍රියාත්මක වන ස්ථාන. මෙන්න මේක. බලන්න මේක ඇවිල්ලා මේ ජර්මනියේ පාර්ලිමේන්තු ගොඩනැගිලි. ජර්මනියේ පාර්ලිමේන්තු ගොඩනැගිලි. මේ අපේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ල වගේ නන් නෙමෙයි. බලන්න මේ අපේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ල කියන්නේ අධි ආරක්ෂිත කලාපයක් නේ. අධි ආරක්ෂිත කලාපයක්. දැන් මේකේ බලන්න මිනිස්සු යන වෙනවා. දැන් අපිට ළමයින්ට අපේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඇතුළට යන්න ඕන නම් මේ ඒක වෙනම අවසරයක් අරගෙන ලොකු ක්‍රියාවලියක් තියෙනවා. ඒකට මෙතන එතනම තියෙනලු කවුන්ටරයක්. එතෙන්ට ගිහිල්ලා අවසර පත්‍රයක් අරගෙන ඒක බලන්න ගිය හැකි ඇතුළට. කිසිම ගැටලුවක් නැහැ. ඒතර ඒ වගේ නිකන් රටක් ජර්මනිය කියන්නේ. ඒතර බලන්න මේකේ කරලා තියෙන දේවල්. ජර්මනිය පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ මුළු විදුලි අවශ්‍යතාවයෙන් 80%ක් ගොඩනැගිල්ල තුලම නිපදවාගෙන තියෙනවා. එතකොට ඒක මේ ලොකු දෙයක් කියන්නේ මේ අර මෙයාලා ඇත්තටම 80%ක් ගොඩනැගිල්ල ඇතුළෙම නිපදව ගන්නවා කියලා කියන්නේ මේ ගොඩක් වෙලාවට සූර්යාලෝකය. සූර්ය ශක්තිය මගින් තමයි නිපදවා ගන්න. එතකොට ලොකු ගැටලුවක් නැහැ. රටේ විදුලිය මෙයාලා භාවිතා කරන්නේ මේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ. එතකොට මේ ලොකු දෙයක් එකෙන් සිද්ධ වෙනවා. ඊට පස්සේ කාබන් ඩයොක්සයිඩ් විමෝචනය ටොන් 7000 සිට ටොන් 1000 නේ ටොන් 1000 දක්වා අඩු කරගෙන තියෙනවා. ටොන් 1000 දක්වා අඩු කරගෙන තියෙනවා. එතකොට කාබන් ඩයොක්සයිඩ් විමෝචනය කියලා කියන්නේ මේ වසරකදී පිට කරන කාබන් ඩයොක්සයිඩ් වල ස්කන්ධ. එතකොට මේ කාබන් ඩයොක්සයිඩ් කිලෝ වලින් ගත්තොත් ටොන් 7000 සිට මම මොනවද හරියටම කියලා මේක දන්නේ නැහැ. ඒ උනට ටොන් කියලා තමයි තියෙන්නේ. ටොන් 7000 සිට 1000 දක්වා අවම කරගෙන තියෙනවා මේ මේකේ එයාලා කරලා තියෙන දේවල් වලින්. ඒ කියන්නේ දැන් මෙයාලා විදුලිය නිපදවන්නේ සූර්යාලෝකයෙන් විදුලිය නිපදවනකොට කිසිම මේ කාබන් ඩයොක්සයිඩ් පිටවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඊට පස්සේ ඒ වගේ දේවල් වලින් මෙයාලට පුළුවන් වෙලා තියෙනවා කාබන් ඩයොක්සයිඩ් පිට කරන ප්‍රමාණය අඩු කරගන්න. ඒතර පරිසර දූෂණයත් ඒ විදිහටම අවම වෙනවා. ඊළඟට මේ තියෙන අර බීජිං වල තියෙන ජාතික ක්‍රීඩා සංකීර්ණය. මේක හැදුවේ ඔලිම්පික් වලට. ඔලිම්පික් වලට හැදුවේ. ඕකට නමකුත් දාලා තියෙනවා කුරුළු කැදැල්ල කියලා. බර්ඩ් නෙස්ට් කියලා තමයි කියන්නේ. මේක මේ හරිත සංකල්පයට අනුකූලව හදපු එක. බලන්න සූර්ය බලය මගින් විදුලිය ලබා ගැනීම හා වැසි ජලය එක්රැස් කර ප්‍රයෝජනට ගැනීම සිදු කර. මේක නම් මෙහෙමයි ළමයි. දැන් වැහි ජලය එක්රැස් කරලා ප්‍රයෝජනට ගැනීම කියන එක මේ ළඟකදී ඉඳන් මේ බටහිර ජාතීන් හරීම නිකන් උනන්දුවෙන් කරන දෙයක්. හැබැයි ඕක අපිට නම් අලුත් දෙයක් නෙවෙයි. අපි ලංකාව අවුරුදු 2500කට ඉස්සෙල්ලා ඉඳන් වැසි ජලය එකතු කරගෙන වැස්ස නැති කාලෙට පාවිච්චි කරපු කට්ටිය නේ. වැව් කියන්නේ එහෙම එකක් නේ. වැව් කියන්නේ ගඟෙන් වතුර අරන් වැව පුරව ගන්නවා. ඒ වගේම වැසි ජලයෙන්ුත් වැව පුරව ගන්න. එතකොට අපේ පැතිවලට එහෙම කියන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කේ නම් වහින හැම වතුර ටිකක්ම ගමන් කරන්නේ කොහෙද? අපේ වැව් වලට. වැව් ටික පිරෙනවා එතකොට. වැව් ටික පිරුණාම වැස්ස නැති කාලෙට ප්‍රයෝජනට ගන්න. එතකොට ඒක හරිත සංකල්පයට අනුව ක්‍රියාත්මක වෙච්ච එකක්. එතකොට හරිත සංකල්පය දැන් බටහිර ජාතීන් පාවිච්චි කරාට
ලංකාව හරිත සංකල්පය අවුරුදු 2500කට විතර ඉස්සෙල්ලා තමයි පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට මෙන්න මේක හැබැයි කරලා තියෙනවා චීනයේ බීජිං ජාතික ක්‍රීඩා සංකීර්ණය. ඒකට ලැබෙන සෑම වැසි ජල බිඳුවක්ම යාලා පස්සේ ප්‍රයෝජනට ගන්නවා එක් රැස් කරලා. ඒතර ඒ වගේ මං හිතන්නේ යාලගේ මේ ඔය මොකද්ද ඒකේ තනකොළ එහෙම පවත්වාගෙන යන්න එහෙමත් ඒ ජලයේ ප්‍රයෝජනට ගන්නවා ඇති. ඊට පස්සේ මෙන්න මේක බලන්න මේ තියෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ උසාවි සංකීර්ණය වයින් එල් මෝස් නේද උසාවි සංකීර්ණය. හරි ඒක බලන්න මේ ජල භාවිතයෙන් 140ක් අඩු කරගෙන ඇත. ඒතර මේකෙදි අර මේ ජලයේ භාවිතා නොකරන වැසිකිලි අර කොහොමදත් ජලයේ භාවිතා කරන්නේ නැහැ නේ. එතකොට ජලයේ කොහෙත්ම භාවිතා කරන්නේ නැති වැසිකිලි එහෙම මේකේ හදලා තියෙනවා. හරි. ඒතර ඒ වගේ දේවල් වලින් ජලයේ භාවිතය අඩු කරගෙන තියෙනවා. ඊට පස්සේ මෙන්න මේක බලන්න මේ තියෙන්නේ ඇමරිකා ඕස්ට්‍රේලියාවේ K2 නිවාස සංකීර්ණ. K2 නිවාස සංකීර්ණ. අර K2 නිවාස සංකීර්ණේ මේකේ අර වහලවල් උඩ එහෙම දැන් මේ මෙතන බලන්නකො පොඩ්ඩක් මේ මෙයාලා පාවිච්චි කරලා තියෙන දේවල් ටික මේ නිවස ඇතුලේ මේ තියෙන්නේ මේ දර්පණ. මේ දර්පණයක් තියෙන්නේ. ඒතර මේ දර්පණ භාවිතා කිරීමෙන් මේ පොළොව ටිකක් දිලිසෙන්න හදලා තියෙනවා නේ. මේ උඩ එහෙම මේවා දර්පණ තමයි භාවිතා කරලා තියෙන්නේ. මේ දර්පණ තියෙන්නේ. ඒතර මේ වගේ සිද්ධ වෙලා තියෙන ආලෝක පරාවර්තන. ආලෝක පරාවර්තනය තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඊට පස්සේ මේ දර්පණ වලින් වැටෙන ආලෝකයේ පරාවර්තනය වෙලා මෙන්න මේ වගේ එහෙම වැදිලා මෙන්න මෙහෙම වැදිලා මෙහෙම පහළට පරාවර්තනය වෙනවා. පරාවර්තනය වුණාම මේකේ දවල් කාලේ බල්බ් දාන්න අවශ්‍යතාවයක් නැහැ. දවල් කාලේ බල්බ් එකක් දාන්න කරන්ට් එක භාවිතා කිරීමේ අවශ්‍යතාවයක් නැති වෙනවා. අන්න ඒ වගේ මෙයාලා භාවිතා කරලා තියෙනවා තව සූර්ය පැනල හයි කරලා තියෙනවා හැම ස්ථානයකම. දැන් මෙතන බැලුවොත් සූර්ය පැනල මේ තියෙන සූර්ය පැනල. මේ තියෙන සූර්ය පැනල. එතකොට එක ඒ ගෙදරකට එක සූර්ය පැනලයක් තිබුණාම ඇති. එතකොට ඒ ගෙදර අවශ්‍යතාවයන් ටික සම්පූර්ණ වෙනවා. දැන් ලංකාවෙත් මේ ක්‍රමවේදය තියෙනවා. අපිට ඕන නම් සූර්ය පැනලයක් අපේ ගෙදර හයි කරගෙන ඒකේ නිපද වෙන විදුලි බල මණ්ඩලයට ලබා දෙන්න පුළුවන්. හරි. මමත් මේ පොඩි මේ අර කරගෙන ගියා වැඩේ. අර කොරෝනා මේ කොවිඩ් ප්‍රශ්නේ ආවන් පස්සේ ඒක නැවතුණා. දැන් ආයේ ඒකට අර ෆෝම් ටික දීලා හදන්න ඕනේ. ලංකාවෙත් ඒ දේ කරන්න පුළුවන්. එතන අමතර ආදායම් මාර්ගයක් ගන්න පුළුවන් විදිහටම කරන්න පුළුවන්. හරි. එතකොට මේකේ ඒක තමයි සිද්ධ වෙලා තියෙන්නේ බලන්න. මෙම නිවාස සංකීර්ණ සඳහා භාවිතා කර ඇත්තේ පුනර්ජනනීය බල ශක්ති පමණි. පුනර්ජනනීය බල ශක්තිය කියලා කියන්නේ ඉවර වෙන්නේ නැති ඒවා. සූර්යාලෝකය කියලා කියන්නේ ඉවර වෙන්නේ නැති එකක් නේද? අන්න ඒ වගේ බල ශක්තිය තමයි මෙතන භාවිතා කරලා තියෙන්නේ. ඊට පස්සේ විදුලි සැපයීම 55%කින්ද ජල සැපයීම 53%කින්ද පෙට්‍රෝලියම් වායු සැපයීම 46%කින්ද අවම කර ඇත. දැන් සමහර විට ඔය පෙට්‍රෝලියම් වායුව කියන්නේ LP ගෑස් කියන එක. LP ගෑස් කියන එක ඔය අපි සාමාන්‍යයෙන් ගෙදර භාවිතා කරන ගෑස්. මේ දවස්වල ගෑස් යුද්ධයක් නේ තියෙන්නේ නේද? ගෑස් එන ප්‍රශ්නයක් තියෙන්නේ. එතකොට මේ දවස්වලට හොඳයි අර මේ බයෝගෑස් මොන හරි කියන්නේ ජීව වායු එකකයක් වගේ ගෙදර තිබුණා නේ. එතකොට අර මේ ජීව වායු එකකයක් හදන ක්‍රම තියෙනවා. ඒවා බලලා පොඩ්ඩක් උත්සාහ කරලා බැලුවට කමක් නැහැ මේ දවස්වල. ගෙදරට උදව්වක් විදියට නේ. ඒතර පොඩ්ඩක් අර ඉන්ටර්නෙට් එකේ පොඩ්ඩක් සර්ච් කරලා බලන්න ගෙදරම හදලා හදා ගන්න පුළුවන් ජීව වායු එකක හදන ලාභයට හදන විදි තියෙනවා. පොඩ්ඩක් බලන්න. හරි. ඒතර ඒ වගේ අර ඒවා මේ අපි යන්නේ අර මේ හරිත සංකල්පයටනේ. ඒ හරිත සංකල්පයට යනකොට ඒ වගේ දේවලුත් හරි වැදගත්. ඒක නිසා පොඩ්ඩක් උත්සාහ කරලා බලන්න. ඊට පස්සේ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. මමත් හදාගෙන යන්න කියන හදන්න බඩු ටික ගෙනහලා තියෙන්නේ පොඩ්ඩක් බලන්න ඕන උත්සාහ කරලා. එක. හරි. ඊට පස්සේ විදුලි සැපයීමෙන් 55% ඉතුරු කරගෙන තියෙනවා. ජල සැපයීමෙන් 53% විතර අවම කරගෙන තියෙනවා. ඒතර පෙට්‍රෝලියම් වායු සැපයීම 46% විතර අවම කරගෙන තියෙනවා. ඒතර මේ වගේ දේවල් නිසා මේක හරිත සංකල්පය අනුව ක්‍රියාත්මක වෙන ස්ථානයක් කියලා අරන් තියෙනවා. ඒතර මේ තියෙන අන්තිම එක අපි කතා කරන මේ ඇමරිකා එක්සත් ජනපදයේ බඩ්ලොක් කොමොන්ස් නේ. බඩ්ලොක් කොමොන්ස් නිවාස සංකීර්ණ. මේක ඇත්තටම හදලා තියෙන්නේ මේ වැඩිහිටි ජනතාවට ඉන්න කියලා හදලා තියෙන්නේ. ඒතර මේකේ බලන්න මේ
ඇතුලේ හදලා තියෙන ගස් ගොඩ. ඒක ඇතුලේ තියෙන මේ ශාක ප්‍රජාව. ඒ කියන්නේ අර වහලේ තියෙනවා ලොකු ශාක වැස්මක්. ඒක නිසා අර උෂ්ණත්වය ඒක ඇතුළට එන්න. ඒ බිල්ඩින් එක ඇතුළට උෂ්ණත්වය එන්න. අන්න එතකොට එයාලට සර් අර කැඩි කැඩි නැහෙන්නේ. කැඩි කැඩි දැනෙන්නේ. තාමත් එහෙමද? මේ අද සිග්නල් ප්‍රශ්නයක් තියෙන අද විතරක් නෙවෙයි මේ දවස් දෙකේම ටික දවසකින් ඉඳන් මේ සිග්නල් ගැටලුවක් තියෙනවා. මොකද කරන්නේ? හරි අපි කරගෙන යමුකෝ ඈ. ඊට පස්සේ මේ තියෙන්නේ මේ නිවාස සංකීර්ණය ඇමරිකා එක්සත් ජනපදයේ තියෙන නිවාස සංකීර්ණය මේකේ වැසි ජලය හා තාපය අවශෝෂණය කරන ආකාරයේ ශාක වැස්මක් සහිත වහලක් තියෙනවා. වහලේ ශාක වැස්මක් තියෙනවා. ඊට පස්සේ නාන කාමර වල භාවිතා වන ජලය පවිත්‍ර කර වැසිකිලි සඳහා යොදා ගන්න. වසරකට බල ශක්ති පිරිවැය ඇමරිකානු ඩොලර් 60000ක් විතර ඉතුරු වෙනවා. ඒතර මේ වගේ ඉතිරි කිරීම් සිද්ධ කරගන්නත් පුළුවන් අපිට මේ හරිත සංකල්පය අනුව ක්‍රියාත්මක වුණා. පොඩ්ඩක් ඉන්න මම මේ ඔඩියෝ ක්වොලිටි එක පොඩ්ඩක් අඩු කරන්න විනාඩියක් ඉන්න. හරි දැන් බලමු කරගෙන යන්න. Last year I travelled across the world. මේ තියෙන්නේ මේ එක පුද්ගලයෙක් හදපු වීඩියෝ එකක් මේකේ තියෙන්නේ මේ එයා ගිහිල්ලා තියෙනවා ලෝකේ පුරාම තියෙන ඔය හරිත සංකල්පය අනුව ක්‍රියාත්මක වෙන තැන් ටිකට. බලන්නකෝ එයා ගිහිල්ලා තියෙන තැන්. වීඩියෝ එක පේන්නේ නැත්නම් කියන්න.
before we get ahead of flights, let me show you what's being done here in London. Living walls are being implemented. බලන්න මේ කියන ක්‍රමය මේ තියෙන ක්‍රමය මේකට කියන්නේ මේ අර මේ සිරස් උද්‍යාන කියලා. අපි සාමාන්‍යයෙන් අපේ මේ ගෙවල් වල තියෙන අපේ ගෙදර තියෙන බත්ත බලන්න මේක තිරස් නේ. තිරස් හතර තමයි තියෙන්නේ. අපේ ඉඩම් තියෙන්නේ තිරස් හතර. ඊට දැන් මේ තියෙන්නේ සිරස් උද්‍යාන කියන්නේ vertical garden කියලා කියන්නේ. ඒතකොට මේකේ මේ බිත්තියේ තමයි garden එක තියෙන්නේ. එතකොට දැන් මේ අපිට හැම බිත්තියක්ම මේ විදිහට මේ උද්‍යානයක් බවට පත් කරන්න පුළුවන්. ඒතර මේකෙන් තියෙන ප්‍රයෝජනය තමයි මේකේ ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය. මේකෙන් ලැබෙන ඔක්සිජන් ප්‍රමාණයයි මෙයාලා උරා ගන්න කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය තමයි වැදගත් වෙන්නේ. නගරයක තියෙන හැම බිත්තියක්ම ওই විදිහට හදන්න පුළුවන් නම් ඒක ඒ නගරයේ පැවැත්මට ගොඩක් වටිනවා. තර යාලා ඇතුළෙත් හදලා තියෙනවා. ඒ කියන්නේ එකක්වත් මේවා එකක්වත් કૃතිම ප්ලාස්ටික් දේවල් නෙමෙයි ඔක්කොම ස්වභාවික දේවල්. මේ වගේ තව ඒවා බැලුව හැකි අපිට මේකේ තියෙනවා. මේ තියෙන්නේ මේ තියෙන්නේ මම ඔයාලට කිව්වාට බීජිං වල තියෙන මේ දැන් තියෙන තත්ත්වය බලන්න අර සාමාන්‍ය මීටර් 100ක් 200ක් එහාට පේන්නේ නැහැ. මේ තියෙන්නේ මීදුම නෙවෙයි. මේ මීදුම නෙවෙයි තියෙන්නේ. මේ තියෙන්නේ අර ඔකට කියනවා අපි ප්‍රභා රසායනික දූමිකාව කියලා. මේ දූමිකාව තමයි තියෙන්නේ. මේක පරිසර දූෂණයේ එක ප්‍රතිඵලය. මෙන්න මේ විදිහට අපිට බවන්න පුළුවන් බිත්තිවල ඔය විදිහට. ඒතකොට ඒකෙන් තියෙන තව ප්‍රයෝජනයක් තමයි ඒ බිල්ඩින් එක ඇතුලේ ඒ කියන්නේ මේවක ඇතුලේ සිසිලනයක් ඇති වෙනවා. ඒ සිසිලනය නිසා අර AC වල අවශ්‍යතාවයක් අපේ වායු සමීකරණ වල අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. මෙතෙන් සිංගප්පූරු වල හදලා තියෙන අලුත්ම මේ අර හරිත සංකල්පයට අනුව ක්‍රියාත්මක වෙන ස්ථානය. එතකොට මේක බලන්න මේ අර එයාලා අර බිල්ඩින් එකේ තියෙන මේ අර සිමෙන්ති වලින් හදලා තියෙන ඒවා පවා උපරිම එයාලා උත්සාහ කරලා තියෙනවා ස්වභාවික විදිහට ගන්න. හරි එතකොට අපි යමු ඊළඟ එකට. අපි දැන් බලන්න යන්නේ කොහොමද මේ එක එක අවස්ථාවලදී අපි බලනවා මේ පාඩමේදී මේ හරිත සංකල්පය කියන එක. දැන් හරිත සංකල්පය කියන්නේ මොකද්ද? පොඩි හැඳින්වීමක් අපි කරා. ඊට පස්සේ ඒකට පස්සේ හරිත සංකල්පයේ ක්‍රියාත්මක වෙන තැන් ටිකක් ගැන කතා කරා. ඊට පස්සේ දැන් කතා කරන්නේ කොහොමද අපි මේ හරිත සංකල්පය ක්‍රියාවට නගන්නේ කියන එක. හරිත සංකල්පය කොහොමද ක්‍රියාවට නගන්නේ කියන එක. ඉස්සෙල්ලාම අපි කතා කරන්නේ කෘෂිකාර්මික ක්‍රියාවලිය. කෘෂිකාර්මික ක්‍රියාවලියේදී කොහොමද හරිත සංකල්පය භාවිතා කරන්නේ? ඊට පස්සේ අපි බලනවා කාර්මික ක්‍රියාවලියේදී කොහොමද හරිත සංකල්පය භාවිතා කරන්නේ. ඊළඟට අපි බලනවා ගොඩනැගිලි ඉදිකිරීමේදී කොහොමද හරිත සංකල්පය භාවිතා කරන්නේ. අන්න ඒ විදිහට අපි මේ කොටස් විදිහට තමයි කතා කරන්නේ කොහොමද ප්‍රවාහනයේදී කොහොමද හරිත සංකල්පය භාවිතා කරන්නේ. අන්න එහෙම විවිධ කොටස් යටතේ මේක ගැන කතා කරනවා. ඉස්සෙල්ලාම කෘෂිකාර්මික ක්‍රියාවලියේදී කොහොමද හරිත සංකල්පය භාවිතා කරන්නේ කියලා තමයි බලන්නේ. ඒකෙදිත් අපි ඉස්සෙල්ලාම කතා කරන්නේ කාබනික ගොවිතැන ගැන. කාබනික ගොවිතැන ගැන තමයි ඉස්සෙල්ලාම කතා කරන්නේ. මම ඔයාලට පොඩි මේව එකක් ගෙනවද මම මේක මං හිතන්නේ අර සුද්ධ ජීවීන් ගැන කියද්දි මේක ඔයාලට පෙන්නුවා එක සැරයක්. බලන්න මෙන්න මේක. මේ තියෙන්නේ මේ ජෛව පොහොර කියලා හඳුන්වන එකක්. මේක ජෛව මම ඔයාලට පෙන්නුවා මේක. මේකේ තියෙන්නේ මේකේ ඉන්නේ බැක්ටීරියාව. මේ පොහොර එකේ ඉන්නේ බැක්ටීරියාවක්. මෙයාලා කරන්නේ වායුගෝලයේ තියෙන නයිට්‍රජන් තිර කරනවා. වායුගෝලයේ තියෙන නයිට්‍රජන් ටික එකතු කරලා ඒවා පසට ලබා දෙන එක තමයි මෙයා කරන්නේ. මේ බැක්ටීරියාවන් කරන්නේ. එතකොට මෙයාලා මේකේ තියෙන ගහලා මේ තියෙන්නේ මේ ක්‍රියාකාරී සුද්ධ ජීවීන් කියලා ගහලා නයිට්‍රජන් තිරකාරක බැක්ටීරියා, ෆොස්ෆේට් දියකාරක බැක්ටීරියා. ඊට පස්සේ පොටෑසියම් දියකාරක බැක්ටීරියා. ඔන්න ඔය විදිහට බැක්ටීරියා ආකාර තුනක් තමයි තියෙන්නේ. ටිකක් ඒක ඒවා වතුරේ දිය කරලා
අපේ මේකට අපේ වගාවට යොදන්න තමයි තියෙන්නේ. එතකොට මෙයාලා නයිට්‍රජන් ටික අවශ්‍ය කරන නයිට්‍රජන් ටික පසට ලබා දෙනවා. එතකොට මේ තියෙන්නේ කාබනික ගොවිතැනේ එක අවස්ථාවක්. මේකත් කාබනික ගොවිතැනම තමයි. හරිද? ඊට අමතරව කොම්පෝස්ට් භාවිතා කිරීම, ගොම පොහොර භාවිතා කිරීම, අන්න ඒ වගේ දේවල් කාබනික ගොවිතැන කියලා ගන්න පුළුවන්. එතකොට මේකෙදි මේ ඇත්තරම සිද්ධ වෙන්නේ කාබනික ගොවිතැනේදී ඇත්තරම සිද්ධ වෙන්නේ පසේ තියෙන කාබනික ගොවිතැනේදී සිද්ධ වෙන්නේ පසේ තියෙන අර ජීව ගුණය, පසේ තියෙන ගුණයක් තියෙනනේ, පසේ තියෙන්න ඕනේ ව්‍යුහයක්. ඒ ව්‍යුහය ආරක්ෂා කරගෙන අපේ කොහොමද මේ අපේ ගොවිතැන කරගෙන යන්නේ කියන එක තමයි මේ කාබනික ගොවිතැනේ කතා කරන්නේ. ඒතර බලන්න කාබනික ගොවිතැන කියන්නේ මොකක්ද කියලා දාලා තියෙනවා. මේකේ බලන්න කෘෂිකාර්මික පරිසර පද්ධතියේ යහපැවැත්ම, පාංශු ජෛව ක්‍රියාකාරීත්වය, ඊට පස්සේ ජෛව විවිධත්වය සහ ජීව විද්‍යාත්මක චක්‍ර, මේවා වැඩි දියුණු කරන නිෂ්පාදන ක්‍රියාවලිය කාබනික ගොවිතැන ලෙස හැඳින්වෙනවා. ඒතර කෘෂිකාර්මික පරිසර පද්ධතියේ යහපැවැත්ම. ඒතර මේ පරිසර පද්ධතියේ යහපැවැත්මක් තියෙන්න ඕනේ. ඊට පස්සේ පාංශු ජෛව ක්‍රියාකාරීත්වය, පසේ ක්‍රියාකාරීත්වයත් හොඳට තියෙන්න ඕනේ. පසේ ඉන්න ජීවීන් ටික එයාලා ඉන්න ඕනේ, ගැඩවිල්ලු. ඊට පස්සේ පස බුරුල් කරන විවිධ ජීවීන් ඉන්නවා. ඊට පස්සේ පසේ තව ජීවත් වෙනවා අර මෘතදේහ මත යැපෙන අර වියෝජකයෝ කියලා කට්ටියක් ජීවත් වෙනවා. බැක්ටීරියා, දිලීර වර්ග. ඒතර එයාලත් ඉන්න ඕනේ. ඊට පස්සේ ජෛව විවිධත්වය හොඳින් තියෙන්න ඕනේ. කුරුල්ලෝ එන්න ඕනේ. කුරුල්ලෝ ඇවිල්ලා එකේ ඉන්න පණු ආහාරට ගන්න ඕනේ අපේ වගාවේ ඉන්න. ඊට පස්සේ ඒ වගාවේ තියෙන විවිධ පරිබෝධකීන් ආහාරට ගන්න ඕනේ. ඊළඟට මෙන්න මේ ජීව විද්‍යාත්මක චක්‍ර. චක්‍ර වර්ග කීපයක් තියෙනවා. ජල චක්‍රය, නයිට්‍රජන් චක්‍රය, ඊට පස්සේ කාබන් චක්‍රය, ඔන්න ඔහොම කියලා චක්‍ර වර්ග ටිකක් තියෙනවා. මේ චක්‍ර ටික හරියාකාරව ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට මේ වැඩි දියුණු කරවන නිෂ්පාදන ක්‍රියාවලිය කාබනික ගොවිතැන ලෙස හැඳින්වෙනවා. මෙන්න මේක තමයි ඔයාලගේ පළවෙනි හිස්තැනේ ලියා ගන්න තියෙන්නේ. මේක ලියන්න කාබනික ගොවිතැන කියන එක යටතේ ලියා ගන්න. මොකද්ද කාබනික ගොවිතැන කියන්නේ කියලා තමයි මේ තියෙන්නේ. ඒක ලියා ගන්න. වීඩියෝ ඔෆ් කරපුවාම නම් සවුන්ඩ් එක ටිකක් පැහැදිලිනේ. වීඩියෝත් එක්ක කරන්න ගියාම තමයි අමාරු වෙන්නේ. ඊට පස්සේ බලන්න මේක ලියලා ඉවරලා ඊළඟට තියෙන ඒවා ටික බලන්න. මේ හරි ඊළඟට යමු අපි මේ ලියලා ඉවර නැත්නම් කියනවට. ඊළඟට ලියාගන්න බැරුණා නම් කියන්න ඕනේ. හරි. කාබනික ගොවිතැනේ ප්‍රධාන අංගයක් ලෙස කාබනික පොහොර භාවිතය දක්වන්න පුළුවන්. ඒතකොට මම මේ ඔයාලට පෙන්වුවේ මේ කාබනික පොහොරවල එක ආකාරයක් තමයි පෙන්වන්නේ. ඒ කියන්නේ අර නයිට්‍රජන් තිර කරන බැක්ටීරියාවක් පසට යොදන එක. ඒතකොට අනික් එක තමයි කොම්පෝස්ට් කියන එක. කොම්පෝස්ට් කිව්වහම මේ මම මේ ළඟදී යනකොට කොම්පෝස්ට් ඔය කඩවල තියෙන කොම්පෝස්ට් එහෙම ගන්න එපා. ඒ මොකද දන්නවද එහෙම කියන්නේ මේ දවස්වල වැව් හාරනවා දැකලා තියෙනවනේ ඔය කැකිරාවින් යනකොටයි ඊට පස්සේ ඔය කොහෙද අනුරාධපුරේ යනකොට ඔය
නාචදුව වැවේ එහෙම වැව් හාරලා ගොඩ ගන්නවා දැකලා තියෙනවා. එතකොට මට අහන්න ලැබුණා ඔය තියෙන ඒ එකතු කරගන්න ජපන් ජබර අරෝමයා ගොඩක් ඒවා එකතු වෙනවා. ඒව අරන් ගිහලා කෙලින්ම මැෂින් එකට දාලා කුඩු කරලා අර කොහෙන් හරි ගන්නට පස් ටිකක් මිශ්‍ර කරලා එහෙම්ම වෙළඳ පොළට දානවලු මෙන්න කොම්පෝස්ට් කියලා. කවදාවත් ඉතින් කොම්පෝස්ට් හරියන්නේත් නැහැ. ඒතකොට ඒවා භාවිතා කරන මිනිස්සුත් හිතන්නේ ඊට පස්සේ කොම්පෝස්ට් වලින් වැඩක් නැහැ කියන එක. එහෙම නෙවෙයි. කොම්පෝස්ට් ඔයාලා ගෙවල් වල හදා ගන්න ඕනේ. ඔයාලට අවශ්‍ය වගාවට යොදන්න ගෙවල් වල හදා ගන්න ඕනේ. මොකද බැරි දෙයක් නෙවෙයිනේ. ඒතකොට ඒ වගේ කාබනික ගොවිතැනට අවශ්‍ය කරන කාබනික පොහොර ටික අපිටම හදා ගන්න පුළුවන්. ඒතකොට ඒවා භාවිතා කරනකොට දැන් මේකේ ඉස්සෙල්ලාම ඔයාලට දීලා තියෙන්නේ බලන්න අකාබනික පොහොර භාවිතයට වඩා කාබනික පොහොර භාවිතයේ වැදගත්කම කියන්නේ. හරි මේක තමයි පළවෙනියටම ඔයාලට තියෙන්නේ අකාබනික පොහොර කියලා කියන්නේ අපි දැනට භාවිතා කරන ඔය රසායනික පොහොර. එතකොට ඒකේ අඩංගු වෙනවා අර නයිට්‍රජන් ෆොස්ෆරස් ඊට පස්සේ නයිට්‍රජන් ෆොස්ෆරස් පොටෑසියම් කියන දේවල් ටික අඩංගු වෙනවා. හැබැයි මේ අකාබනික පොහොර වලින් හරියාකාර පෝෂණයක් අපේ පොළොවට ලැබෙන්නේ නැහැ. එතකොට ඒකෙන් ලැබෙන්නේ අර අකාබනික පොහොර වලින් අපේ පොළොවට ලැබෙන්නේ අර තෝරාගත්තු ඒ මූලද්‍රව්‍ය කීපයක් විතරයි. නයිට්‍රජන් ෆොස්ෆරස් පොටෑසියම්. ඊට පස්සේ අර කාබනික පොහොර වගේ අර නිකන් සම්පූර්ණ නිකන් අර අපි ගන්න ආහාරයක් වගේ තමයි. අපි ගන්න ආහාර සමබල වෙන්න ඕනේ. සමබල ආහාරයක් වෙන්න ඕනේ. ඒ වගේ තමයි අපේ පසට ලැබෙන පෝෂණයත් සමබල වෙන්න ඕනේ. අර වගේ මූලද්‍රව්‍ය තුනක් දීලා වැඩක් නැහැ. ඒක නිසා අර අකාබනික පොහොර වලට වැඩිය කාබනික පොහොර වල වැදගත්කම තමයි කාබනික පොහොර කියන්නේ ශාක ඒ සතුන් ජීර්ණ වෙලා හැදිච්ච එකක්. ඒතර ඒක සම්පූර්ණ පෝෂණයක් පසට ලබා දෙනවා. ඒතර බලන්න මේකේ වැදගත්කම් තව තියෙනවා එක එක ඒවා අර මිල පහසුයි අපිට ගෙදරම හදා ගන්න පුළුවන්. ඔන්න වගේ දේවල් තියෙනවා බලන්න. කාබනික පොහොර යෙදීමෙන් වගාවට හිතකර බොහෝ සුද්ධ ජීවීන් මෙන්ම ගැඩවිලන් වැනි විශාල ජීවීන්ද විනාශ වේ. අකාබනික පොහොර යොදපුවාම සිද්ධ වෙන දේ. එතකොට අකාබනික පොහොර යොදපුවාම සුද්ධ ජීවීන් විනාශ වෙනවා. ගැඩවිලන් වගේ විශාල ජීවීනුත් විනාශ වෙනවා. ඊළඟට අකාබනික පොහොර අධිමාත්‍ර ලෙස යෙදීමෙන් ඒවා ශාක නිෂ්පාදන ඔස්සේ මිනිසාට බලපෑම් ඇති කරයි. ඒතර ඔය අකාබනික පොහොරවල තියෙනවා සමහර වෙලාවට ඔය මේ බැරලෝහ කියලා ද්‍රව්‍ය වගේ. ඒ කියන්නේ ලෝහ වර්ගම තමයි බැරලෝහ. ටිකක් ඒ වගේ ස්කන්ධේ වැඩි. ඒක නිසා තමයි ඒක අර බැරලෝහ කියලා නම දාලා තියෙන්නේ. ඒතර මේ බැරලෝහ අපි පොළොවට වැඩිපුර යදුවොත් එහෙම ඒවා ගිහිලා තැම්පත් වෙනවා ශාකවල. ඊට පස්සේ ශාක ආහාරයට ගන්න මිනිසුන්ගේ ශරීරයට ඒ බැරලෝහ ගමන් කරනවා. ඊට පස්සේ අපේ වකුගඩු වලට අපේ අක්මාවට ඒ බැරලෝහ හානි කරනවා. අන්න එතකොට අපිට ලොකු ගැටලුවක් වෙනවා මේ අර මේ උතුරු මැද පළාතේ තියෙන අර වකුගඩු රෝගයටත් හේතුව කියලා කියන්නේ ඔන්න ඔය බැරලෝහ තමයි. ආසනික් කියන බැරලෝහය තමයි හේතුව කියලා කියන්නේ. ඒත් ඒ විදිහට මේ අධිමාත්‍ර ලෙස යෙදීමෙන් ශාක ඔස්සේ අපිටත් ඒවා එන්න පුළුවන්. ඊට පස්සේ කාබනික පොහොර භාවිතයේදී පුළුල් පරාසයක මම ඔන්න ඕක තමයි කිව්වේ වල පුළුල් පරාසයක පෝෂක පසට යෙදෙනවා. කියන්නේ කාබනික පොහොර කියලා කියන්නේ අර මම කිව්වා වගේ ශාක සතුන්ගේ ජීර්ණය වෙච්ච කොටස්. ඒවා පසට යෙදුවම් පස්සේ ඊටාම හොඳට අර පුළුල් පරාසයක පෝෂක පසට ලැබෙනවා. හැබැයි අකාබනික පොහොර යොදුවොත් එහෙම නයිට්‍රජන් ෆොස්ෆරස් පොටෑසියම් සල්ෆර් වගේ පෝෂක කීපයක් තමයි හම්බෙන්නේ. ඊළඟට දැන් අනික එක මේ අපි කාබනික පොහොර කියලා යොදන්නේ කොම්පෝස්ට්නේ. කොම්පෝස්ට් පොහොර යොදනකොට අපි කොම්පෝස්ට් දාලා පස් පෙරලලා ලස්සනට පොළව හදනවා. ඒතර අර පස බුරුල් වෙන එකත් අපි කාබනික පොහොර යොදද්දී සිද්ධ වෙන දෙයක්. පස බුරුල් වෙනවා. ඊට පස්සේ කාබනික පොහොර සඳහා විශාල මුදලක් වැය වෙන්නේ නැති එක විශේෂ කාරණයක්. ඒක නිසා මේ මුදල් ඉදිරියක් සිද්ධ වෙනවා. ඊට පස්සේ කාබනික ගොවිතැනෙන් ලබා ගන්නා සහල් එළවලු පළතුරු හා පලා වර්ග සඳහා වැඩි ඉල්ලුමක් පවතිනවා. ඒක මිල අධිකයි. මිල අධිකයි කාබනික ගොවිතැනෙන් කරන එළවලු පළතුරු. ඒතර ඔයාලා බලන්න ඇති කොහොමද දැන් කාබනිකද නැද්ද කියලා හොයාගන්නේ නේ. ඉතින් කාබනික විදිහට හදපු වම්බටු ගෙඩියකුයි අකාබනික විදිහට හදපු වම්බටු ගෙඩියක අතර වෙනසක් නැහැ. ඒක තියෙන්නේ අර වගා කරන ස්ථානය දැන් අපි කියමුකෝ අර කීල්ස් එකේ එහෙම තියෙනවා මේ ඕගැනික් කියලා පැත්තක්. කීල්ස් එකේ ඔය මේ මොනවාද පුට් සිටි එකේ එහෙම කොළඹ ගිහිල්ලා එහෙම
බැලුවොත් ඔයාලට දකින්න පුළුවන් මේ කාබනික කියලා පැත්තක් තියෙනවා සමහර. ඒ කියන්නේ මේ විකුණන පැත්තක් ඒ එළවලු. ඒතර එතෙන්ට ගේන්නේ බඩු අර කාබනික විදිහට ගොවිතැන් කරන කයගෙන් තමයි. එතකොට ඒ ගොවිතැන් කරන කට්ටියකින් ඒව අරන් එනවා. ඒතර ඊටාම මිල අධිකයි. මිල අධිකයි ඒ එළවලු. එතකොට මේ ඒව වගා කිරීම මේ අපිට ආර්ථික වශයෙන් උත් ගොවියන්ට ලාභයි. ඊළඟට එළවලු පළතුරු හා පලා වර්ග සඳහා වර්තමාන ශ්‍රී ලංකාවේ දැනුම ඇති ජනතාව අතර වැඩි ඉල්ලුමක් පවතී. හරි. අරකම තමයි කියලා තියෙන්නේ. ඒක මට වැරදිලා දෙපාරක් දාලා තියෙන්නේ. නෑ. ඔව් දෙපාරක් දාලා තියෙන්නේ වැරදිලා. ඔයාලගේ ටියුට් එකෙත් එහෙම දාලා තියෙනවා. ඔව්. ඒක යටේ කී අවශ්‍යතාවයක් නැහැ. යටේ අයින් කරලා දාන්න. කාබනික ගොවිතැන් ලබා ගන්නා සහල් එළවලු පළතුරු හා පලා වර්ග සඳහා වැඩි ඉල්ලුමක් පවතී කියලා තිබුණාම ඇති. යට තියෙන කරුණ මට වැරදිලා දාලා තියෙන්නේ. ඒකේ අවශ්‍යතාවයක් නැහැ. ඊළඟට ඔන්නව තමයි අපිට කාබනික ගොවිතැනේ තියෙන ප්‍රයෝජන. අකාබනික එකට වැඩිය කාබනික එකේ තියෙන ප්‍රයෝජන. බලන්න කාබනික ගොවිතැනෙන් තවත් අංගයක් ලෙස පලිබෝධ පාලනය සඳහා සාම්ප්‍රදායික ක්‍රම උපක්‍රම කෘෂි උපක්‍රම භාවිතා කිරීම හඳුන්වා දිය හැකියි. ඕක ළමයි කරන්න පුළුවන් වැඩක්. සමහරු කියනවානේ කොහොමද ඔය මේ කොහොඹ කොළ තල ගහන්නේ ඔහම කියලා. ඒ කියන්නේ කොහොඹ ඇට තලලා ඒ යුෂයක වගාවට යොදන්න ඕන. ඉතින් ඕක කොහොඹ ඇට තල කොහොමද අපි වගාවට යොදන්නේ ඔහොම කියලා කියනවා. ඒ වුණාට ඕක කරන්න පුළුවන්. ඒ කියන්නේ කොහොඹ ඇට කොහොඹ තෙල් ඒ දාලා මිශ්‍රණයක් දාලා සුදු ලුණු අරවැය දාලා ඒ මිශ්‍රණය හදලා ඒක හොඳට කොටලා ඒක දවස් දෙකක් විතර පල්ලෙන්න ඇරලා ඒ පෙරලා ගන්න යුෂයක වගාවට යොදනවා. ඒක සාමාන්‍යයෙන් වතුර වල මිශ්‍ර කරලා නිකන් අර සාන්ද්‍රණය අඩු කරලා තමයි ඉහින්නේ. ඒතකොට ලොකු ප්‍රමාණයකට ඉහින්න පුළුවන්. ඒතකොට ඒක කරන්න පුළුවන්. වැඩේ තියෙන්නේ මිනිස්සු මේ අර ලේසි ක්‍රම වලට හුරු වෙලා දැන් පරණ ක්‍රම ටිකක් අතහැරලා දාලා තියෙන. මොකද ඒවා ටිකක් අමාරුයි. ඒවා කරන්න ටිකක් අමාරුයි. ඒවට හොඳ ක්‍රම තමයි ඒවා. ඒතර බලන්න මේ ඔයාලට පොත් ටියුට් එකේ දාලාම තියෙනවා සාම්ප්‍රදායික උපක්‍රම කියලා. පලිබෝධකයන්ගේ බිත්තර හෝ කීට අවදි විනාශ කර දමන වෙනත් ජීවීන් බෝ කර හැරී. ඒතර වෙනත් ජීවීන් බෝ කරන්න පුළුවන් අපිට අපේ වගාවට ඒ කීට අවදි ඊට පස්සේ බිත්තර කාදමන වෙනත් ජීවීන්. උදාහරණයක් විදිහට අර මේ පොල්කුරු මිනිහාගේ කීට අවදි විනාශ කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා මේ දිමියා. දිමියන්ට පුළුවන් ඒක කරන්න. එතකොට පොල් ගහට දිමි දාපුවාම ඒ කීට අවදි විනාශ කරලා දානවා. අන්න ඒ වගේ ක්‍රම භාවිතා කරන්න පුළුවන්. ඊට පස්සේ තව එකක් උදාහරණයක් තමයි මේ කෘමි විකර්ෂක ද්‍රව්‍ය. උදාහරණ දාස්පෙතියා ඊට පස්සේ කොහොඹ ඇට යුෂ පැංගිරි ශාක. අන්න ඒ වගේ ශාකවල යුෂ භාවිතා කරන්න පුළුවන්. දාස්පෙතිය ගස් හිටවන්න පුළුවන් අපේ වගාව අතරින් පතර දාස්පෙතිය ගස් හිටවන්න පුළුවන්. එහෙම වුණාම අර පලිබෝධකින් එන එක වැළකෙනවා. ඊළඟට ජලය පාලනය කරන්න පුළුවන්. ජල පාලනය කරන්න පුළුවන්. ඒ කියන්නේ කුඹුරට ලැබෙන ජලය නවත්තලා දාන්න පුළුවන්. නවත්තලා දාපුවාම වේලිලා අර සත්තු මැරෙන්න පුළුවන්. ඒතර ශාක පොඩ්ඩක් වේලෙන ගතියක් එනවා. හැබැයි අර වතුර බඳිනවා කියලා එකක් කරනවා. වතුර බැඳන් පස්සේ අර ශාකයේ සම්පූර්ණයෙන් ජලයෙන් වැහෙනවා. වැහුණාම ඒ ශාකයේ ඉන්න ජීවීන් ඔක්කොම විනාශ වෙලා යනවා. ඒ කෘමි සත්තු මැරෙන්න අපිට ඒක කරන්න පුළුවන්. ඒ ජලය පුරවලා තියෙනවා උඩට. ඊට පස්සේ ඒ කියන්නේ ගොයන් නම් ගොයන් ගහ වැහෙන්නම ජලය පුරවනවා. දවසක් විතර එහෙම තියෙනවා. තියෙනකොට ඒකේ ඉන්න ඔක්කොම ජීවීන් ටික අර ජලය ගිලිලා මැරෙනවා. ඊට පස්සේ රාත්‍රී කාලයේදී වගා බිමේ පහනක් දැල්වීම. කෘමි සත්තුනේ අපිට හානි කරන්නේ අපේ වගාවට හානි කරන්නේ කෘමීන්. කෘමීන් කියලා කියන්නේ ඔය පහනක් පත්තු කරපුවාම ඔයාලා දැකලා තියෙනවා ඔය පළ ගැටියෝ එහෙම ටට්ටක් ගාලා ඒකට ඇවිල්ලා වදිනවා. ඒතකොට ඒක කෘමී උගුලක් විදිහට භාවිතා කරන්න පුළුවන් ඔය පහන. ඊළඟට බිත්තර වී ඉසීමෙන් පසු ඒවා කුරුල්ලන්ගෙන් ආරක්ෂා කර ගැනීමට වක්කඩේ දිය හොල්මනක් සාදයි. ඔන්න දිය හොල්මන කියලා කියන්නේ හරිම අපූරු උපකරණයක්. ඒකේ වක්කඩයෙන් වතුර වැටෙනකොට දිය හොල්මන එකපාරට පහළට ගිහිල්ලා ගලක වැදිලා ටොක් ගාලා සද්දයක් එනවා නේ. මන්ට හරියටම මම දැකලා නෑ ඕක. ඒ වුණාට මේ දිය හොල්මන කියන එක එහෙමලු ක්‍රියා කරන්නේ. ඒතර ඕක මේ හැබැයි සාමාන්‍ය පෙළට එක සැරයක් ඇවිල්ලා තිබුණා මේ භෞතික විද්‍යා ප්‍රශ්නයකට දිය හොල්මන ක්‍රියා කරන්නේ කොහොමද කියලා. එතකොට මේක දිය හොල්මන කියන එක මේ
වතුර වැටිලා වතුර පිරුණම් පස්සේ ගිහිල්ලා පහළට ගිහිල්ලා වදිනවා මං හිතන්නේ. අන්න ඒව තමයි හදලා තියෙන්නේ. ඒතර ඒ විදිහට පුළුවන් අපිට මේ වගාවට හානි කරන්න එන කුරුල්ලන් එලවල දාන්න. ඊට පස්සේ තව මේ ඔය ටකයක් බඳිනවා කියලා එකක් කරනවා. ඊට පස්සේ අර බොලොක් මොකද්ද එක එක අර සද්ද එන උපකරණ හදනවා. ඊට ඒ වගේ මේ ක්‍රම වලිනුත් අපිට කුරුල්ල එලව ගන්න පුළුවන්. ඒ ටික ඔක්කොම වල ටියුට් එකේ දාලා තියෙනවා. ඊට පස්සේ බලන්න මේ අපි ඊළඟට යන්නේ මේ දැන් අර කාබනික ගොවිතැන ඉවරයි. දැන් කෘෂිකාර්මික ක්‍රියාවලියේදී දැන් අර කෘත්‍රිම පරිසරය සහ හරිත සංකල්පය කියන පාඩමේ අපි ඉන්නේ දැන් කෘෂිකාර්මික ක්‍රියාවලිය කියන එක. කෘෂිකාර්මික ක්‍රියාවලියේ කාබනික ගොවිතැන දැන් කතා කරලා ඉවරයි. ඒකේ අපි කිව්වා කාබනික ගොවිතැන කියන්නේ මොකද්ද? කාබනික ගොවිතැනේ මොකද්ද තියෙන වාසිය අකාබනික ගොවිතැනට වැඩි. ඔන්න ඔය ටික කතා කරා. ඊට පස්සේ අපි කතා කරා සාම්ප්‍රදායික උපක්‍රම මොනවද පලිබෝධ පාලනයට කියලා. දැන් අපි කතා කරන්නේ කෘෂිකාර්මාන්තයේ ඊළඟ පියවර ජල කළමනාකරණය කියන එක. හරි? කාබනික ගොවිතැන දැන් අපි කතා කරන්නේ ජල කළමනාකරණය. ඒකෙදී අපි ජල කළමනාකරණයේදී වැව කියන සංකල්පය ගැන පොඩ්ඩක් නිකන් මතක් කිරීමක් කරනවා. වැව කියලා කියන්නේ අර ලංකාවටම ආවේනික වෙච්චි මේක මේ අතිවිශිෂ්ට නිර්මාණයක්. ඒ කියන්නේ මේ නිර්මාණයට මේ ලෝකේ තියෙන කිසිම වාරි ශිෂ්ටාචාරයක් වාරි කර්මාන්තයක් කිසිම දෙයක් අතීතයේ තිබිච්ච මේකට ලං කරන්නවත් බෑ. ඒ තරමට දියුණු ඒ තරමට නවීන උපක්‍රමයක් තමයි මේ වැව කියලා කියන්නේ. ඒ කියන්නේ මහ වැව් නිර්මාණය කියන එක තමයි වැදගත්ම වෙන්නේ. ඒ කියන්නේ අර කලා වැව ඊට පස්සේ පරාක්‍රම සමුද්‍රය ඊට පස්සේ ඔය තියෙන ලොකු වැව් ටික අර කවුඩුල්ල වැව ඊට පස්සේ ඒ වගේ වැව් ටික මේ ඒවා ලොකු නිර්මාණ. එතකොට ඒ වගේ නිර්මාණ කරලා තියෙන්නේ මෙන්න මේ වැසි ජලය එකතු කර ගැනීම තමයි. ජලය සංරක්ෂණය කිරීම. දැන් අර උතුරු මැද පළාත කියන්නේ වගා කරන්න හොඳ පැත්තක්. වගා කරන්න ඉතාම හොඳ පැත්තක්. බිම සමතල බිමක් තියෙන්නේ. කුඹුරු එහෙම හොඳට හදන්න පුළුවන්. ඒ වුණාට ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙට වැස්ස නැති එක. ඒ කියන්නේ වතුර අඩු එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක නිසා ඒකට පිළියමක් විදිහට මේ වැව කියන සංකල්පය බිහි වුණා. ඒකේ කොටස් ටික ඔයාලා මතක තියාගන්න. ගඟ තියෙනවා ඊට පස්සේ වැව් ඉස්මත්ත වැව ඊට පස්සේ පිටවාන මේක රූපයක් දාලා තියෙනවා බලමු පොඩ්ඩක්. ඔව් මේ තියෙන්නේ. ඊට පස්සේ ජල කළමනාකරණයේදී පළවෙනි එක තමයි වැව කියන්නේ. වැවේ කොටස් ටික බැලුවොත් මෙන්න මේ කොටස් ඔයාලා මතක තියාගන්න මේවා උගන්වන ඉතිහාසයටත් උගන්වන්නේ. ඒතර මේවා කොටස් නම් මතක ඇති. බිසෝ කොටුව, රළපනාව, වැව් බැම්ම, සොරව්ව ඊට පස්සේ ඇලෙන් තමයි අපිට අවශ්‍ය කරන ජලය අවශ්‍ය වෙලාවට ලබා ගන්න. එතකොට මේ ලංකාවේ වැව කියන එක මේ ඇල වැව සහ ඊට පස්සේ වැවෙන් පටන් ගන්න ඇල කියන එක කොච්චර හොඳට තිබුණද කියනවා නම් අර හොඳම උදාහරණය තමයි අර මේ යෝධ ඇල කියලා කියන්නේ. කියන්නේ අර ඉතාම අඩු බැස්මක් සහිතව ඒකෙන් මේ කලාවේ සිට අනුරාධපුරට වතුර අරන් ගිහිලා තියෙනවා. ඉතාම කුඩා බැස්මක් තමයි තියෙන්නේ. ඒතර ඒකේ අර යෝධ ඇලේ වතුර ගලනවත් අපිට හොයාගන්න බෑ. ඒ තරමට හිමීට තමයි වතුර ගලන්නේ. ඒතර එහෙම හිමීට වතුර ගලනකොට ඒ දෙපැත්තේ තියෙන ඒ ඇල දෙපැත්තේ තියෙන සියලුම ඉඩම් පෝෂණය කරගෙන තමයි ඒ ජලය ගමන් කරන්නේ. ඊට පස්සේ වැඩි කුඹුරු ප්‍රමාණයකට ජලය ලබා දෙන්නත් පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේ ප්‍රයෝජන එකෙන් තියෙනවා. හරි? එතකොට ඒවා මේ පාඩමේදී ඉච්චර වැදගත් වෙන්නේ නැහැ. උනාට ඒවා දැනගෙන ඉන්න ඕනේ. ඊළඟට බලන්න ඊළඟට අපි බලමු ජල කළමනාකරණයේ ඊළඟ අවස්ථාව මෙන්න මේ වැසි ජලය එක්රැස් කිරීම. මේක නම් මම දැකලා තියෙනවා ඉස්කෝලවල. මේ වහලෙන්ට සම්බන්ධ වෙන පීල්ලකට ඒ පීල්ලේ ගින වතුර ටික ටැංකියකට එකතු කරගන්න එක තමයි කරන්නේ. මේ බලන්න මේ සඳහා නිවාස හා වෙනත් ගොඩනැගිලි වල වහලයට ලැබෙන වර්ෂා ජලය එකතු කර නියං කාලයේදී ප්‍රයෝජනට ගත හැකියි. අපේ ඉස්කෝලෙත් එකක් හයි කරලා තියෙනවා. නිකන් අර උදාහරණයක් පෙන්වන්න වගේ තමයි හයි කරලා තියෙන්නේ. නැතුව ඒකෙන් ගන්න ප්‍රයෝජනයක් නැහැ. හරිද? එතකොට පීල්ලට සම්බන්ධ කරලා තියෙනවා. ඊට පස්සේ ඒක වැස්ස කාලෙදී ඒ ලොකු ටැංකියක් තියෙන ඒ ටැංකිය පිරෙන. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ.
ඊළඟට බලන්න මේ තියෙන මෙන්න මේක තමයි වැදගත් එක මේක මේ බින්දු ජල සැපයීම කියන එක මේක තමයි නවීන ක්‍රමවේදය ජලය ඉතුරු කරගන්න අපේ වගාවට යොදන ජල ප්‍රමාණය අවම ජල ප්‍රමාණයකින් උපරිම ප්‍රයෝජන ගන්න තමයි මේ බින්දු ජල සැපයීම කියන එක හදලා තියෙන්නේ. මේකෙදී ජල ප්‍රභවයේ සිට ප්‍රධාන නල සෑම භෝගයකම මූල මණ්ඩලයේ ආසන්නයෙන් යොදා ඇත. කියන්නේ නල ගමන් කරලා තියෙනවා සෑම භෝගයකම මුල ආසන්නයෙන් ජල නල එළලා තියෙනවා. ජල නලවල ඇති අර පොඩි සිදුරු වලින් ජලයේ බිඳු වශයෙන් අර මේ ඔය පැලවලට ලබා දෙනවා. මෙන්න මේ විදිහට ජල නල එළලා තියෙනවා අපේ හැම ගහක් ළඟින්ම ජල නලයක් එළලා තියෙනවා. ඊට පස්සේ ඒ වගේ තියෙන සිදුරු වලින් ජලය දවසකට බිඳුව ගානේ ඒ දවසකට බිඳුව ගානේ බිඳුව ගානේ දවස පුරාම ලැබෙනවා. ඒතර මේකේ තියෙන වාසිය තමයි දැන් ඔයාලට පේනවා මේකේ මේ වතුර ලැබෙන්නේ හැමතැනට අපි හැමතැනටම වතුර දාන්නේ නැහැ. මේ හැමතැනටම වතුර දාන්නේ නැහැ. මේ පොඩි තැනකට බිඳුව වතුර වැටෙන තමයි සලස්සන්නේ. මේ පොඩි කෑල්ලකට විතරයි වතුර වැටෙන්නේ. ඒතර මේකෙන් ජලය අපත යන එක නවතිනවා. අනික එක තමයි සාමාන්‍යයෙන් දැන් මේ ශාකයක මේ පැලයක වතුර උරා ගන්න ප්‍රමාණයක් තියෙනවානේ. පොඩ උරා ගන්න. ඒතර අපි එකපාර වතුර ගොඩාක් දැම්මොත් එහෙම මේකේ මේ පසට උරා ගන්න වතුර ඔක්කොම ටික. මේ ශාකයට උරා ගන්න නැහැ. හැබැයි මේ විදිහට බිඳුව වැටුනොත් හිමීට වැටෙන ඔක්කොම ටික මේ ශාකය උරා ගන්න. වැටෙන ඔක්කොම ජලය මේ ශාකය විසින් උරා ගන්න. ඒක නිසා බිඳු ජල සම්පාදනය කියලා කියන්නේ ඊටාම මොකද්ද කාර්යක්ෂම ක්‍රමවේදය. බලන්න මේ කරන විදිය මේ දාලා දෙන්නේ. මේක තමයි ජල ප්‍රභවය. මේ ටැංකිය තමයි ජල ප්‍රභවය. මේ ජල ප්‍රභවය තියෙන්නේ මේකෙන් ආරම්භ වෙන නල මෙහෙම ගමන් කරනවා අපේ වගාවට යනකම්ම ගමන් කරනවා. ඊට පස්සේ බලමු අපි කොහොමද මේක සිද්ධ වෙන්නේ කියලා. මේක නෙවෙයි මෙහෙම බිඳු ජල සම්පාදනය කරන්නේ නැහැ නේද? ඒ කියන්නේ මේක හදන විදිය මුලක ඉඳලා මේකේ පෙන්ලා තියෙනවා. මේ විදිහට ජල නල එළනවා අපි හැම ශාකයක් ආසන්නයෙන්ම යන්න ඕනේ මේ නලයක්. එතකොට බලන්න ඒක කොහොමද මේ නල සිදුරු කරලා ඒ සිදුරු වලින් අර මේකේ වලට දාලා තියෙන බලන්න මේ එකට කියනවා මේ විමෝචකය හරහා එළියට ගන්නවා ජලය. මේ තියෙන්නේ විමෝචක. ඔය පෙන්ලා තියෙන විමෝචක. ඒතර විමෝචක මේ විදිහට අපි නලයේ ස්කිල් කරලා ඒවට ඇතුල් කරනවා. දැන් ඔය තියෙන විමෝචකේ. ඊට පස්සේ මේකෙන් බටයක් ආරම්භ වෙනවා. ඔය අතනින් බටයක් ආරම්භ වෙලා බලන්න ඒ වටේ ගමන් කරන්නේ. ඊට ඒ බටේ තමයි තැන් වල අරක නෙමෙයි විමෝචකේ මේ එක එක බටවල තැන් වල ඊට පස්සේ එයාලා පොඩි සිදුරු ඇතුල් කරනවා. ඒ සිදුරු වලින් ජලය එළියට ගමන් කරනවා.
මේ තියෙන මේ වගේ තමයි දවසකට ඕන විදිහට පොඩ ජලය ලබා දෙනවා ඒ ශාකවලට. මෙච්චර ගොඩක් නම් වැටලා වැඩක් නෑ මං හිතන්නේ. ඊටාම පොඩ කියන බින්දුව වගේ වැටුනහම හොඳටම ඇති. මේ තියෙන මෙන්න මේ ගානට තමයි වැටෙන්න ඕන. ඒතකොට මේ වැටෙන හැම බින්දුවක්ම ශාකයෙන් ටක් ගාලා උරා ගන්න. හරි. ඊළඟට අපිට යන්න තියෙන්නේ මේ භූමි කළමනාකරණය කියන එකට. දැන් කෘෂිකර්මාන්තයේම ඊළඟ අවස්ථාව අපි කතා කරන්න යන්නේ භූමි කළමනාකරණය. භූමි කළමනාකරණය බලන්න. මේකෙදි ඔයාලට මොකුත් දීලා නැද්ද? ඔව් මොකුත් දීලා නැහැ. ඔයාලගේ ලියන්න තියෙන්නේ ඔක්කොම. භූමි සම්පත භාවිතය හා සංවර්ධනය කළමනාකරණය කිරීම භූමි කළමනාකරණ ලෙස හැඳින්වෙනවා. එතකොට මේ භූමිය කියලා කියන්නේ සම්පතක්. භූමිය කියලා කියන්නේ සම්පතක්. පස කියලා කියන්නේ ඇත්තටම සම්පතක්. ඒ කියන්නේ අපිට ගත්තොත් මේ ඊටාම සුළු ප්‍රමාණයක් තියෙන සම්පතක් කියලා කිව්වොත් හරි. ඒ කියන්නේ මේ භූමිය කියලා කියන්නේ මහ පොළොව කියලා අපි මහ කියන වචනේ දැම්මට මේ මහ පොළොව කියන්නේ මහා එකක් නෙවෙයි. ගොඩක් ලොකු එකක් නෙවෙයි. මම එහෙම කියන්න හේතුව තමයි ළමයි මේ පෘථිවිය කියලා කියන්නේ විශාල වස්තුවක් වුණාට ලොකු වස්තුවක් වුණාට අපිට වගා කරන්න අපිට යම් කිසි දෙයක් කරන්න පුළුවන් එක තියෙන්නේ අපිට මේ පොළවේ ඉඳන් මීටරයක්වත් යට නැහැ. ඒ කියන්නේ පොළවේ ඉඳලා මීටර් භාගය කියන්නේ අඩියක් යනකොට එතනින් එහාට අපිට වගා කරන්න පුළුවන් පසක් නැහැ. හරිද? එතකොට ඔයාලා පොඩ්ඩක් බලන්න අඩියක් හාරලා ඒකේ ඒ වල ඇතුලේ පැලයක් හිටවන්න කවදාවත් පැලවෙන්නේ නැහැ. හරිද? එතකොට භූමිය කියලා කියන්නේ සම්පතක් කියලා කියන්නේ හේතුව ඒකයි. එතකොට ඒ අර උඩ තියෙන පස් ස්තරේ ලංකාවේ නම් සාමාන්‍යයෙන් අඟල් 5ක් විතර යනකොට ඒ පස් ස්තරේ අයින් වෙනවා. එතකොට එතනින් එහාට වගා කටයුතු කරන්න බෑ. අන්න ඒ පොඩි පස් තට්ටුව අපි ආරක්ෂා කරගන්න ඕනේ. අපි පුළුවන් උපරිමයෙන්ම ඒක ආරක්ෂා කරගන්න ඕනේ. කරන්න පුළුවන් හැම දෙයක්ම ඒ වෙනුවෙන් කරන්න ඕනේ. එතකොට අන්න ඒක තමයි භූමි කළමනාකරණය කියලා කියන්නේ. භූමි සම්පත භාවිතය හා සංවර්ධනය කළමනාකරණය කිරීම භූමි කළමනාකරණය කිරීම ලෙස හැඳින්වේ. එතකොට මේක මේ ඔක ලියා ගන්න. භූමි සම්පත භාවිතය හා සංවර්ධනය කළමනාකරණය කිරීම. එතකොට ඔතන පොඩි කමාවක් ඉන්න ඕනේ මෙතෙන්ට නේ. නැත්නම් ඕක එකම වචනයක් වගේ නිකන් තමයි පේන්නේ. භූමි සම්පත භාවිතය හා සංවර්ධනය කළමනාකරණය කිව්වොත් වැරදි. මෙතන පොඩි කමාවක් දාන්න. හරි. භූමි සම්පත භාවිතය හා සංවර්ධනය කළමනාකරණය කිරීම භූමි කළමනාකරණ ලෙස හැඳින්වෙනවා. හරි. එතකොට ඕක තමයි භූමි කළමනාකරණය කියලා කියන්නේ. ඕක ලියා ගන්න. මේ හරිද ආපහු මේ කැඩි ඇහෙන එක වුණාද? නෑ සර්. නෑනේ. මේ එහෙම වුණාම වීඩියෝ ඔෆ් කරලා තමයි කරන්නේ. වීඩියෝ ඔන් කරපු ගමන් ඒ කැඩි ඇහෙන්නේ. මම මේ අර SLD fiber එනකන් බැලුවේ ඒක ටිකක් පරක් වෙනවා වගේ. එහෙම වුණොත් මම මොබිටෙල් රවුටර් එකක් හරි ගන්නම් ඉක්මනට. මේ දැනට තියෙන මේ කනෙක්ෂන් එක සමහර වෙලාවට ස්පීඩ් එක මදි වෙනවා. මම බලන්නම් ඒක ඉක්මනටම කරගන්න. හරි. ඊළඟට අපි යමු මේ භූමි සම්පත කළමනාකරණයේදී ඊළඟ මාතෘකාව බලන්න ඔයාලගේ ටියුට් එකේ තියෙන කෘෂිකාර්මික භූමි කළමනාකරණය කිරීමේදී අවධානය යොමු කළ යුතු කරුණු. එතකොට කෘෂිකාර්මික භූමි කළමනාකරණය කරනකොට අපි මොනවද අවධානය යොමු කරන්න ඕනේ කියලා තමයි ඊළඟට බලන්නේ. කොහොමද අපි භූමිය කළමනාකරණය කරගන්නේ කියන එක තමයි බලන්නේ. බලන්න. කෘෂිකාර්මික භූමි කළමනාකරණයේදී අවධානය යොමු කළ යුතු කරුණු. පොඩ්ඩක් මේකේ පාටවල් පොඩ්ඩක් එහෙම වෙලා තියෙනවා. පොඩ්ඩක් ඉන්නකො.
හරි. බලන්න කෘෂිකාර්මික භූමි කළමනාකරණය කිරීමේදී අවධානය යොමු කළ යුතු කරුණු. කෘෂිකර්මාන්තයේදී කොහොමද අපි අවධානය යොමු කරන්න ඕනේ භූමි කළමනාකරණය. ඉස්සෙල්ලම බලන්න බෑවුම් ප්‍රදේශය දැන් මේක මම ඔක්කොම ටික කතා කරලා ඉවර වෙලා අපි ලියාගමු. හරි. බෑවුම් ප්‍රදේශ සංරක්ෂණය කරන්න ඕනේ. ඒතර බෑවුමක් තියෙනවා නම් ඒ ප්‍රදේශයක් සංරක්ෂණය කරන්න ඕනේ. මොකද ඒ වගේ බගා කරන්න හොඳ නැහැ. දැන් ඉස්සර අපි බැලුවොත් එහෙම දැන් අර මේ තේ වගාව ආරම්භ කරන කාලෙදී තේ වගාව කියන එක ආරම්භ කරන කාලෙදී ඒ ලංකාවට සුදු ජාතකයේ ඇවිල්ලා මේ අපේ ඔහොම කඳු තියෙනකොට මෙන්න මේ විදිහට කන්දක් තියෙනකොට එයාලා ඒක බෑවුමක් විදිහට තමයි ගත්තේ. ඒවා සංරක්ෂණය කරන්න ඕනේ කියලා එයාලගේ අදහසක් තිබුණා. ඒක නිසා තේ වගාවේදී එයාලා මෙන්න මේ විදිහට කැලේ ඉතුරු කරනවා. උඩම කැලේ ඉතුරු කරනවා. මේ තියෙන කැලේ. ඊට පස්සේ මේ කන්දේ උඩම කැලේ ඉතුරු කරනවා. ඊට පස්සේ පටියක් වගේ එලි කරලා මෙන්න මේ හරියේ තේ වගා කරනවා. මේ හරියේ තේ වගා කරනවා. ඊට පස්සේ ආපහු කැලේ ඉතුරු කරනවා පටිය. ඊට පස්සේ ආපහු මෙන්න මෙහෙම පටියක තේ වගා කරනවා. ඒතර මෙන්න මේ අතරින් පතර මේවා කැලෑ. මේවා කැලෑ තිබුණා. ඔන්න ඔහොම තමයි එයාලා තේ වගා කරේ මුලින්. හරි. ඊට පස්සේ ඕක එයාලා වගා කරලා ගියන් පස්සේ ලංකාවේ මිනිස්සු තේ වගා කරන්න පටන් ගත්තා. එතකොට මේ කැලෑත් ඔක්කොම එලි කරලා එයාලා සම්පූර්ණයෙන් තේ වගාවටම මේ මුළු කඳු පිටින්ම සම්පූර්ණයෙන් යොදාගත්තා. එතකොට උනේ මේ කඳු වල අර පස් තට්ටුව ශක්තිමත් නැති වෙලා ඔහොම නාය යන්න පටන් ගත්තා. එතකොට ඒක තමයි සිද්ධ වුනේ. දැන් නාය යනවා කියලා කිව්වට වැඩක් නෑ. මොකද දැන් ඉතින් කාලේ ඉවරයි. දැන් ඉවරයි. දැන් ඒ කඳු නාය යන්න පටන් ගන්න තියෙන්නේ. දැන් දිගටම නාය යනවා. එතකොට අන්න ඒක තමයි බෑවුම් සහිත ප්‍රදේශ සංරක්ෂණය කරන්න ඕනි කියලා කියන්නේ. එතකොට මේ නායයන් මෙහෙම වළක්වා ගන්න පුළුවන් අපිට ඒ විදිහට සංරක්ෂණය කරොත්. එතකොට මේ මෙන්න මේ විදිහට සංරක්ෂණය කරන්න පුළුවන්. මේ තේ වගා කරනකොට මේ කරලා තියෙන්නේ අර කොටස් සමහර කොටස් ඉතුරු කරන්න ඕනේ කැලෑ තියෙන විදිහට. මොකද කැලෑවල අර ශාකවල මුල් මගින් ඒ පස් තට්ටු හොඳින් ආරක්ෂා කරගෙන ඉන්නවා. ඒ කියන්නේ කඩාගෙන වැටෙන්නේ නැති ඉන්න ආරක්ෂා කරගෙන ඉන්නවා. ඒක නිසා ඒවා හරි පරිස්සමට හොයලා බලලා මේ බෑවුම් සහිත ප්‍රදේශයක් නම් ඒක හොඳින් සංරක්ෂණය වෙන ආකාරයට අපේ වගා කටයුතු කරගෙන යන්න ඕනේ. ඊළඟට වගා භූමි තුල අතුරු භෝග වගා කිරීමෙන් භූමියෙන් උපරිම ප්‍රයෝජන ගන්න. ඒතර කෘෂිකර්මාන්තයේ බට භාවිතා කරන භූමියක් නම් ඒකෙන් අපි භූමියෙන් 100% ප්‍රයෝජන ගන්න ඕනේ. හරි. ඒතර බෑවුම් සහිත ප්‍රදේශ සංරක්ෂණය කරන්න ඕනේ. ඒවා භාවිතා කරන්න බෑ. ඒ වුණාට භූමියෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕනේ. පුළුවන් නම් කුඹරක නියරක වුණත් යම්කිසි අතුරු භෝගයක් වගා කරන්න ඕනේ. එතකොට දැන් අපි ගත්තොත් රබර් නෙවෙයි පොල් ගහට අපි යවනවා ගම්මිරිස්සලක් නේ. පොල් ගහට ගම්මිරිස්සලක් යවනවා. හැබැයි ඉතින් රබර් ගහට ගම්මිරිස්සලක් නම් යවන්න බෑ. මොකද රබර් කිරි කපන එක කපන්නේ කඳනේ නේ. කඳ කපනකොට ඒක වටේ ගම්මිරිස්සල් ගිහිල්ලා බෑ. ඒ වුණාට මේ තැන් වල අපිට විවිධ ගම්මිරිස් ඕන නම් මැස්සක් ගහලා වුණත් හදන්න පුළුවන්. ඒතර ඒ විදිහට වගාව අතරතුර තව අතුරු භෝග වගා කරන්න පුළුවන්. ඒ වගේම අපිට ආදායමක් ලබා ගන්නත් පුළුවන්. ඒතර උදාහරණයක් විදිහට බලන්න රබර් වගා කරන ඉඩම් වල කොකෝවා වගා කිරීම. ඊට පස්සේ ඒක උදාහරණයක් විදිහට ගන්න පුළුවන්. ඊළඟට බලන්න ජල පෝෂක ප්‍රදේශවල ප්‍රදේශ වගා කටයුතු සඳහා යොදා නොගත යුතුයි. ඒතර ජල පෝෂක ප්‍රදේශ කියලා කියන්නේ ළමයි අර උල්පත් පටන් ගන්න ස්ථාන. ඒතර ඒකෙදී උල්පත් පටන් ගන්න තැන් වල අපි වගා කටයුතු වලට යොදා ගන්නවා නා ඒවා එලි කරලා. එතකොට අපේ ජල අවශ්‍යතාවය එතකොට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ජලය ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. හරි. එතකොට ඒක තමයි අර මේ ඉස්සර අර වැව් හදනකොට රජවරු වැව් හදනකොට කෙලින්ම රක්ෂිතයක් කියලා ඉතුරු කරනවා. ඔය හැම වැවකම කුඩා හරි රක්ෂිතයක් තියෙනවා. පොඩි හරි රක්ෂිතයක් තියෙනවා. ඒ රක්ෂිතය මගින් ඒ වැවේ ජලය ආරක්ෂා කරගන්න. එතකොට මේ රක්ෂිතයක් හදලා ඒ රක්ෂිතයට මිනිහෙකුට අඩියක්වත් තියන්න දෙන්නේ නැති විදිහටලු ආරක්ෂා කරනවා. දැන් අර කලාවැවේ තියෙන රක්ෂිතයක්. කලාවැව රක්ෂිතය කියන්නේ ඒ රක්ෂිතය නිසා තමයි කලාවැව පවතින්නේ. නැත්නම් ඒකේ තියෙන ජලය ඔක්කොම ටික බැහැලා යන්න පුළුවන්. ඒ පොළොවට උරා ගන්න පුළුවන්. ඒ දේවල් නිසා ඔය ජල පෝෂක ප්‍රදේශ කියන ඒවා වගා කටයුතු සඳහා යොදා ගන්න හොඳ නැහැ. ඊට පස්සේ අර ඒ ටික තමයි ලියා ගන්න තියෙන්නේ. ඕකේ ඉඩ ඇති වෙයිද දන්නේ නැහැ නේ. ඇති වෙයි නේ පොඩ්ඩක් පොඩි කරලා ලියන්න.
මේකෙදි ඉතින් මෙහෙම බෑවුම් ප්‍රදේශ සංරක්ෂණය කියලා ලිව්වහම ඇති. ඒ වගේ පොඩ්ඩක් ඉඩ ඉතුරු කරගන්න මේවා ලියලා. මේ කළ යුතු වේ කියලා ලියන්න අවශ්‍ය නැහැ. බෑවුම් ප්‍රදේශ සංරක්ෂණය කියලා ලියලා ඊට පස්සේ අතුරු භෝග වගාව කියලා ලිව්වහමත් මේක ඇති ඉතින්. අතුරු භෝග වගාව වගා භූමි තුල කියන එක අවශ්‍ය නැහැ. මේක මම ඉඩ ඉතුරු කරගන්න විදිය කියන්නේ. ඔයාලට ඉඩ ඇති නම් ඔක්කොම ලියන්න. නැත්තම් අතුරු භෝග වගා කිරීමෙන් භූමියෙන් උපරිම ප්‍රයෝජන ගැනීම කියලා ලිව්වහම ඇති. ඒතර එහෙම අපිට ඉඩ ඉතුරු කරගන්න පුළුවන් ඔබ. හරිනේ. ඊළඟට යමු. ලියලා ඉවර නැත්තම් කියන්න. සයින් හරි. හරි බලන්නකො ඊළඟ එක භූමි කළමනාකරණයේ ඊළඟ අවස්ථාව මේ පාංශු සාධකවල ගුණාත්මක බව ඉහළ මට්ටමක පවත්වා ගැනීම. ඒ කියන්නේ ඒ තබා ගන්න අනුගමනය කරන ක්‍රම. ඒතර භූමිය කියන එක අපි කළමනාකරණය කරනකොට අපි වගා කරන භූමිය මේ ඒකේ පාංශු සාධකවල ගුණාත්මක භාවය අපි හරියාකාරව පවත්වා ගන්න ඕනේ. හොඳ තත්ත්වකින් ඒකේ ගුණාත්මක භාවය ආරක්ෂා කර ගන්න ඕනේ. ඒකට කරන අනුගමනය කරන්න පුළුවන් ක්‍රියාවලි ටිකක් තියෙනවා, ක්‍රම ටිකක් තියෙනවා. මෙන්න මේවා. හරි බලන්න. පළවෙනි එක කෘෂිකර්මාන්තයට සුදුසු පාංශු වයනයක් ඇති කිරීම. ඒතර අපි පස පෙරලලා ඊට පස්සේ ඒ කියන්නේ අපි වගා කරන්න අපි වගා කරන භෝගය මොකද්ද? ඒ භෝගයට අනුව අපි පස හදා ගන්න ඕනේ. එතකොට අපි පොල් හදනවා නම් පොල් වලක් කියලා තියෙන විදිහට කපලා පොල් එලි දාලා ඊට පස්සේ ඒකට අර දාන්නවා නම් පොල් පොහොර දාලා ඒවා හදලා ඒ හරියට ඒ පාංශු වයනය කියන එක හදා ගන්න ඕනේ.
එහෙම නැතුව දැන් අපිට සමහර භෝග තියෙනවා මේ නිකන් අර පොඩි වලක් හාරලා චූටි හිලක් හාරලා දාපුවමත් පැලවෙන භෝග තියෙනවා. එහෙම නැතුව ඉබේ පැලවෙන භෝගයක් තියෙනවා. දැන් අර සමහර පැතිවලට අනුවත් ඒක වෙනස් වෙනවා. දැන් අර කුරුණෑගල පැත්තේ එහෙම පොල් ගෙඩියක් වැටුණත් ඒකත් පැලවෙනවා. ඊට පස්සේ ගහක් හැදෙනවා ඒක. ඒතකොට ඒ වුණාට අපේ මේ පැත්තේ නම් අර පස ටිකක් ආම්ලික නිසා අපි පොල් වලක් හදන්න ඕන වෙනවා. හරි? පොල් වලක් හදලා ඒකේ පසට ඒ කියන්නේ පොල් ලෙලි දාලා හදලා ඊට පස්සේ ඒක ආම්ලික බව අඩු කරන්න විවිධ රසායනික ද්‍රව්‍ය දාලා ඔය ෆොස්ෆේට් එහෙම දාලා ඊට පස්සේ ඒක හදලා ගන්න ඕනේ. ඒතර පාංශු වයනයක් අපි හදා ගන්න ඕනේ. පාංශු වයනය නිර්මාණය කර ගන්න ඕනේ. ඊළඟ ජලය හා වාතය හොඳින් රඳා පවතින ලෙස පාංශු ව්‍යුහය වැඩි දියුණු කිරීම. ඒකත් ඉතින් අර කතාවම තමයි කියන්නේ. පස්සේ තියෙන ව්‍යුහය වැඩි දියුණු කරන්න ඕනේ. ජලය සහ වාතය රඳා පවතින විදියට. ඊට පස්සේ භූමිය තුළ යහපත් ජල වහන පද්ධතියක් සකස් කරන්න ඕනේ. බිඳු ජල සම්පාදනය වගේ ඒක හදන්න ඕනේ. ඊළඟට අර කුඹුරක් නම් ලියදු විදියට හදලා ලියදි විදියට හදලා වතුර රඳා පවතින විදිහට අර නියරවල් දාලා හදලා ගන්න ඕනේ. ඊළඟට කාබනික පොහොර යෙදීම මගින් පසේ ගුණාත්මක බව වැඩි කරගන්නත් පුළුවන්. ඊට පස්සේ භූමියේ ඒ ස්ථානවල වඩා සුදුසු භෝග යෙදීම කරන්න පුළුවන්. දෙක තුන. මේක ලියන්න පුළුවන්. ඒක පොඩ්ඩක් කෙටි කරලා පොඩ්ඩක් ලියා ගන්න. මේ ඊළඟ තියෙන හිස්තැනේ ওই ටික තමයි ලියන්න තියෙන්නේ. එතකොට මේවා ඉතින් ඔයාලා ලියන්න පුළුවන්. මේක කෙටි කරලා ලියන්න පුළුවන්. සුදුසු පාංශු වයනයක් ඇති කිරීම නෑ ඒක නම් සම්පූර්ණයෙන් ලියන්න කෘෂි කර්මාන්තයේ සුදුසු පාංශු වයනයක් ඇති කිරීම. ඊට පස්සේ ඒකම තමයි මේ දෙවෙනි එකෙත් කියලා තියෙන්නේ. ජලය හා වාතය හොඳින් රඳා පවතින ලෙස පාංශු ව්‍යුහය වැඩි දියුණු කිරීම. ඒ නිසා ඒක ලියන්න අවශ්‍ය නැහැ. ඊළඟට භූමිය තුළ යහපත් ජල වහන පද්ධතියක් සකස් කිරීම. ඊට පස්සේ කාබනික පොහොර මගින් පසේ ගුණාත්මක බව ඉහළ නැංවීම භූමියේ සුදුසු ස්ථානවල සුදුසු භෝග වගා කිරීම කියලා ලිව්වම හරි. භූමියේ සුදුසු ස්ථානවල සුදුසු භෝග වගා කිරීම. ඒතර මේ විදිහට පොඩ්ඩක් කෙටි කරලා ලියාගත්තට ප්‍රශ්නයක් නැහැ. ඔයගේ දේවල් දැන් ඔතන කරුණු පහක් තිබුණාට කරුණු ඕන තරම් ලියන්න පුළුවන් ඔයාලට. ඉතින් පාංශු සාධකවල අනුගමනය කරන්න පුළුවන් ක්‍රියාමාර්ග. ඒවා ගුණාත්මක බව ඉහළ නංවන්න අනුගමනය කරන්න පුළුවන් ක්‍රියාමාර්ග.
හරි මේක ලියලා ඉවරලා අපි අද පන්තිය නතර කරමු. මම මේ හිතන් ඉන්නේ ඔයාලට මේ ඉරිදා අමතර පන්තියක් කරන්න ඉරිදා මේ වෙලාවට 9:20ද 9:20 විතර පන්තිය කරලා ඊළඟ බදාදත් පන්තිය කරනවා. ඊට පස්සේ දිගටම ඉරිදා පන්තිය කරන්න කියලා තමයි හිතන් ඉන්නේ. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා කියන්න අර මොන හරි පන්ති මොන හරි ගැටලුවක් තිබිච්ච නිසා තමයි මම ඒක වෙනස් කරේ වෙලාව. මේ කොහොමද මේ ඉරිදා කරමුකෝ මේ ඉරිදා 9:00ට පන්තිය කරමු 9:20ට විතර පන්තිය කරමු. හරි මම ආපහු මතක් කරන්නම් පොඩ්ඩක් සෙනසුරා අධ්‍යාහයට විතර ඔයාලට වෙලාව ඉරිදා 9:00ට පන්තිය කරමු. මේ අර අමතරව අපිට බැරි වෙච්ච දවසක් තියෙනවනේ ඒ දවස වෙනුවට කරන පන්ති. ඊට පස්සේ දිගටම ඉරිදා කරමුද කියලාත් ඇහුවා කට්ටිය. ඒක ඒ විදිහට බලමු. දිගටම ඉරිදා කරමු හැමුණු. හරි එහෙනම් අපි ලේලි ඉවරද? ඔව් සර්. ඉවරනේ. අදට එහෙනම් අපි මේ පන්තිය නවත්තමු දැන් 11:25 වෙලා. එහෙනම් අපි අදට පන්තිය නවත්තමු. මේ එහෙනම් ඉරිදා මතක තියාගන්න හොඳට ඉරිදා 9:20ට තමයි ඊළඟ දවසේ පන්තිය තියෙන්නේ. හරි එහෙනම් මේ අදට පන්තිය නවත්තමු. මේ හැමෝටම ආයුබෝවන්. ආයිබෝන් සර්. අයිබෝස අයිබෝවන් සර්.